චක්කුම් භික්ඛවේ දුක්ඛං අතීත අනාගතං කෝපනවාදෝ පච්චුප්පන්නස්ස එවං පස්සං භික්ඛවේ සුතවා අරිය ශාවකෝ අතිස්මින් චක්කුස්මින් අනනෝ හෝති අනාගතං චක්කුං නාවිනන්දති පච්චුප්පන්නස්ස චක්කුස්මින් නිබ්බින්දාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. කැල්ගරිනුවර ඒහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ නම කියන්නට අවසරයි. මත්තුමගල චන්දානන්ද ලොකු ස්වාමීන් වහන්සේ, එවගේම බුත්තල ධම්මරක්කිත ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සදැහැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි, අද පුරපසළොස්වක පොහෝ දවස නිමිති කරගෙන සිදු කරනු ලබන ධර්මානුශාසනාවයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ දරනු ලබනවා අනුර වීරරත්න මහත්මයා, එවැගේම ප්‍රදීපා වීරරත්න එම මැතිණිය, එවැගේම තරිත් වීරරත්න, නූතරා වීරරත්න ඒ දරුවන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ හැම දෙනාටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ පින්කම ඒ හැම දෙනාටම ආශිර්වාදයක් විදිහට ආශිර්වාද කරන්නට. ඒ වගේ මේ අය නමින් මිය පරලොව යන්නට යෙදුන පරම්පරාගත සංසාරගත මිය ගියා වූ ඥාතීන් සිහිපත් කළ පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුවතාවේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදීම පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද මේ පින්වත් හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝ මෝනකමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීමේ උදාර චේතනාව මුල් කරගෙන විහාරස්ථානයට සම්බන්ධ වෙලා සිල් සමාදන් වෙලා තමන්ගේ මෙලොව පරලොව දෙලොව යහපත පිණිස පවතින උදාර වූ පින්කමක් සිද්ධ කරගන්න අවස්ථාව. එවැගේම සමහර පිරිස නිවෙස් වලට වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන්නට සම්බන්ධ වෙමින් ඒ තමන්ගේ ජීවිතයට විශාල යහපතක් සිදු කරගනු ලබන අවස්ථාවක්. ඒ නිසා මේ පැය කීපය, එහෙම නැත්නම් මේ කාල වේලාව තමන්ගේ ජීවිතයේ වටිනාම කාලයක් බවට පත් කරගන්නට කියන චේතනාව හිතේ ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ඔබට මුලින්ම සිහිපත් කරනවා. තමන්ගේ හිතේ නොයෙකුත් අරමුණු වලට හිත දුවන්න දෙන්නේ නැතුව, හිතේ නොයෙකුත් අරමුණු වල කතා බහාවක් හිත ඇතුලේ ඇති වෙන්න දෙන්නේ නැතුව, විතර්ක ඇති වෙන්න දෙන්නේ නැතුව බොහෝම ඕනකමින් අවධානය හොඳට යොමු කරගෙන මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්
ලෝකයට පහළ වෙලා තුන් ලෝකවාසී සියලුම සත්වයාගේ විමුක්තිය පිණිස නිවන එහෙම නැතිනම් දුකෙන් නිදහස් වීම පිණිස මේ කටෝර සංසාර ගමනෙන් අත මිදෙන්නට දේශනා කරන අති ගම්බීර ධර්මයක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. අද මම මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල සඳහන් වෙන දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඒ කොහොමද සත්පුරුෂයෙක් විසින් එහෙම නැතිනම් ආර්ය ශ්‍රාවකයෙක් විසින් කොහොමද මේ දුක හඳුනන්නට ඕනි කියන කාරණේ මුල් කරගෙන එක දහම් පරයයක් මේ දුක පිළිබඳව කතා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අතර සංයුත්ත නිකායේ සලායතනක වර්ගයට අයිති අනිච්ච සංයුත්ත එහෙම නැත්නම් සලායතන සංයුත්තේ අනිච්ච වර්ගයේ තුල තියෙනවා ဒုတိ ය අජ්ජත් දුක්ඛ කියලා සූත්‍රයක්. ဒုတိ ය අජ්ජත් දුක්ඛ කියලා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ එක කොටසක් තමයි මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනේ. මේ මාතෘකාවට පිවිසෙන්නට පෙර අපි මේ පිළිබඳව ටිකක් විමසිලිමත්ව නුවණින් හොඳට විමසලා මේ කාරණේ තේරුම් අරගන්නට ඕනේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන සිදුවීමට පිවිසෙන්නට පෙර. බුදුරජාණන් වහන්සේ අපිට මේ දුක ඇති වෙන්නට තියෙන ප්‍රධානම සාධකය හැටියට දුක ඇති වෙන්නට තියෙන ප්‍රධානම හේතුව හැටියට දේශනා කළේ දුක්ඛ සමුදය ගැන කතා කරනකොට දේශනා කළේ තණ්හාවයි මේ දුකට හේතුව කියලා. එහෙමනම් මේ දුක ගැන කතා කරනකොට අපිට දුකට හේතු වෙන තණ්හාව පිළිබඳව කතා නොකරම බෑ. අපි දුක විතරක් වෙනම කතා කරලා දුකට හේතුව වෙනම කාරණයකින් පනවන්න බෑ. යම් තැනක දුක කතා කරනවා නම් ඒ දුක කතා කරන තැනම දුකට හේතුවත් දකින්නට ඕන. යම් තැනක දුකේ හේතුව නිරෝධ කළොත් දුක නිරෝධ වෙන බව අපිට දකින්නට වෙනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අතරේ මේ ධර්ම කාරණා හතර වෙන්වෙන්ම කඩලා වෙන වෙනම අපි කතා බහ කළාට මේ තැන් හතර පොලක තියෙන කරුණු හතරක් නෙමෙයි. මේ කාරණාව එකම තැන එකම කාරණේ එකම අවස්ථාව මුල් කරගෙන සිද්ධ වෙන සිදුවීම විස්තර කිරීම පිණිසයි කාරණා හතරකට බෙදා දක්වන්නේ. මේ කාරණා එහෙම නැතිනම් මේ ධර්මතා හතරේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ප්‍රධානම කාරණය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල කතා කරන්නේ දුක පිළිබඳව. අපි ඒක තව දුරටත් පැහැදිලි වෙන විදිහට කතා කළොත් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කතා කරනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කතා කරනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කතා කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍ය කියලා කතා කරනවා. එතකොට මේ ආර්ය සත්‍ය හතරේම සඳහන් වෙච්ච පොදු වචනයක් තියෙනවා දුක්ඛ කියන වචනේ. දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කරනකොට ඒ දුක පිළිබඳ වූ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කිව්වහම දුක හටගන්නට හේතු වුණ එහෙම නැත්නම් සමුදය වෙච්ච දුකේ සමුදය පිළිබඳව කතා කරන ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ දුකේ නිරෝධය එහෙම නැත්නම් දුකෙන් නිදහස් වීම පිළිබඳව කතා කරන ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කිව්වහම මේ දුකින් නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව සඳහන් වෙන ආර්ය සත්‍ය.
එතකොට මේ කාරණා හතරෙම කතා කරලා තියෙන දුක පිළිබඳ වූ කාරණාවක්. දුක කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. දුකට හේතුව මොකක්ද කියලා කතා කරනවා. දුකේ නැතිවීම නිරෝධය කතා කරනවා. මිදීම කතා කරනවා. දුකෙන් මිදෙන්න අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කතා කරනවා. එහෙමනම් මේ ධර්මතා හතරෙම දුක පිළිබඳ වූ කතාවක් එහෙම නැත්නම් දුක පිළිබඳ වෙන්නන දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ දුක පිළිබඳව ඉදිරිපත් කරන දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ ඇහැ කන නහය දිව ශරීරය සහ මනස කියලා ආධ්‍යාත්මික ආයතන හයක් පිළිබඳව. අජ්ජත් කියලා කියන්නේ ආධ්‍යාත්මිකයි කියන එක. බහිද්ද කියලා කියන්නේ බාහිර. ආධ්‍යාත්මික මේ ආයතන වලින් කරන ක්‍රියාවලිය තුළ අපි දුක හදාගන්නේ කොහොමද? ඒ දුක හැදෙන්න හේතු උනේ කොහොමද? ඒ දුකේ නිරෝධය අපි දකින්නේ කොහොමද? ඒ නිරෝධ කරන්න නම් අපි කළ යුතු අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මොකක්ද කියලා ධර්මතා හතරකින් ගොනු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද මගේ මාතෘකාව මම යොදාගත්තේ මේ ධර්මතා හතරෙන් දුක පිළිබඳව වඩාත් කරුණු කාරණාවන් පැහැදිලි කරලා දෙන්න. හැබැයි මේ වෙනදා කතා කරන දුක් කාරණා පිළිබඳව පෙන්න කාරණාවකට වඩා වෙනත් පැතිකඩක් පෙන්වන්නයි මේ උත්සාහය. අපි මොකද දුක කියලා කිව්ව ගමන්ම අපිට කාටත් පුරුදු දුක් ටික අපි කතා කරනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා මේ දුක් ටික කතා කරනවා. අද මම මාතෘකාවසයෙන් තබන්නට යෙදුනේ මේ ဒုတိ අජ්ජත්තක දුක්ඛ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන දහම් පරයය. එතනදී කතා කරන්නේ එතනදී විස්තර කරන්නේ මේ දුක පිළිබඳ වූ කාරණාවම තමයි. හැබැයි මේ දුක පැහැදිලි කරන තැන ටිකක් ගැඹුරු කාරණාවක්. මේ ඇහැ කොහොමද දුකක් වෙන්නේ කියන එක පිළිබඳව. එතනදී සඳහන් වෙන්නේ මේ මස් ඇස දුකක් වෙන්නේ කොහොමද කියන එක කියන්න නෙමෙයි. මේ ඇහැ දුකක් බවට පත් වෙන්නේ කොහොමද? ඇහැ නිසා දුක ඇති කරගන්නේ කොහොමද? ඇහැම මුල් කරගෙන දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ ඇහැම මුල් කරගෙන දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාව සකස් කරගන්නේ කොහොමද කියන කාරණා. මේකෙදි ඇහැ ගැන විතරක් නෙමෙයි. මේකේ පරයය තුල සඳහන් වෙනවා කන, නහය, දිව, ශරීරය සහ මනස කියන මේ ආයතනයන් හයම පිළිබඳව. නමුත් මෙතනදී මාතෘකාව වශයෙන් මම එක කාරණයක් එක ආයතනයක් ගැන විස්තර කරනවා. ඔබ ඊට අනුරූපව ඊතුරු ආයතන ටික නුවණින් විමසන්නට ඕන කරනවා. මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චක්කුම් වික්කවේ දුක්ඛං. මහණෙනි මේ ඇහැ දුකයි. අතීත අනාගත කෝපන වාදෝ පච්චුප්පන්නස්ස. අතීත සහ අනාගතයේ ඒ කියන්නේ අතීතයේ පැවතුන සහ අනාගතයේ පහළ වෙන මේ ඇහැ දුකක්ම නම් වර්තමානයේ ඇති වෙන මේ ඇහැ පිළිබඳව වාද කරන්නේ කුමටද කියලා අහනවා. මේක ටිකක් අපි තේරුම් ගමු. අතීත ඇහැ සහ අනාගතයේ ඇහැ දුක් සහිතයි නම් දුක් උපද්දවනවා නම් වර්තමානයේ ඇහැ ගැන කවර කතාවද කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ මොනව කතා කරන්නේද? ඒ කියන්නේ අපි වාද විවාද පවත්වන්න අවශ්‍යද? මොකද අතීත ඇහැ දුක් සහිතයි අනාගතයේ උපදින ඇහැ දුක් සහිතයි නම් පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමානයේ උපදින ඇහැ. මේක සීමා කීපයකට අපිට වෙන් කරන්න පුළුවන්.
අතීතය කියලා ගත්තහම මේ මොහොතට පෙර පැවතිච්ච මොහොත. එහෙම නැත්නම් දැන් මම මේ කතා කරන මොහොතට මොහොතකට පෙර පැවතිච්ච ඒ අවස්ථාවේ ඉඳන් සසරේ යම්තාක් දුරට තියෙනම් ඒ තාක් දුරට ඇහැක් පැවතුනා නම් ඒ කියන්නේ ඇහැක් පිළිබඳව කතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ සියලුම කාරණාව අතීතයේ ඇහැ පිළිබඳව කතා කළා වෙනවා. අතීතයේ ඇහැ කියලා කිව්ව ගමන් ගිය ආත්මයේ ඇහැ කියලා විතරක් ගන්න එපා. කලින් ආත්මයේ ඇහැ ගැනයි මේ කියන්නේ. මේ අනාගතයේ ඇහැ කියලා කියන්නේ ඊළඟ ආත්මයේ ලැබෙන ඇහැ ගැනයි මේ කියන්නේ. කියන තැනකින් විතරක් අර්ථ ගන්න එපා. ඒකත් අයිති. අනාගත ඇහැ කියලා කිව්වහම මේ මොහොතේ මම මේ කතා කරන මොහොතට ළඟා වෙමින් පවතින ඊළඟ අවස්ථාව. ඒ මොහොතේ ඉඳන් සසරේ යම්තාක් ඇහැ මූලික කරගෙන අපිට ජීවත් වෙන්න වෙයිද? ඇහැ සම්බන්ධයෙන් අපිට කතා කරන්න වෙයිද? ඒ තාක් මේ අතීත ඇහැ කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ අනාගත ඇහැ කියලා හඳුන්වන්න පුළුවන්. අතීත ඇහැ කියලා අතීතයට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ අතීත සහ අනාගත ඇහැ කොහොමද දුකක් ගෙන දුන්නේ? අපි මෙහෙම උදාහරණයකට ගමු. අපිට මේක ටිකක් සරලව තේරෙන්න ඕන නිසා. මේ ඇහැ අපිට අතීතයේ දුක ගෙන දුන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි බලමු. එහෙම නැතිනම් අපි මේක තවත් සරල කරන්න ඔබට පැහැදිලි වෙන්න අතීත වර්තමාන අනාගත කියන කාල තුනම මදකට පැත්තකින් තියලා මේ ඇහැ කොහොමද අපිට දුක ගෙන දුන්නේ? එහෙම නැතිනම් මේ ඇහැ කොහොමද දුකක් වුනේ කියලා බලමු. අපි අද වර්තමානයේ ඉපදිලා සිටින මේ භූමිය අපි හඳුන්වනවා කාමාවචර භූමිය හැටියට. මේක මේ කාමාවචර භූමිය පිළිබඳව මම පැහැදිලි කරන්නම්. මොකද අපිට අද විශේෂ වෙන භූමිය රූපාවචර භූමිය අපිට අද අපේ මට්ටමින් විශේෂ වෙන්නේ නැහැ. නමුත් අපිට නුවණකින් හඳුනා ගන්න පුළුවන්කම තියෙයි කරුණු විස්තර කරලා. අරූපාවචර මට්ටමට ගත්තහම අරූපාවචර මට්ටමේ ඇහැ පිළිබඳව කතා කිරීමක් කරන්නට වෙන්නේ නැහැ. එතන රූපයෙන් තොර වෙච්ච නාම ධර්මයන්ගෙන් පමණක් යුක්ත වෙන නිසා. එතන කතා කරන්න වෙන්නේ මන ආයතනය ගැන විතරයි. නමුත් අපිට ආයතන 6 පිළිබඳවම කතා කරන්න හම්බ වෙනවා මේ කාම භූමිය තුළ කාමාවචර මට්ටමේදී. අපි හැම කෙනෙක්ම මේ ඉපදිලා තියෙන්නේ කාමාවචර භූමිය තුළ. මනුස්සය හැටියට අපි මේ ගත කරන ජීවිතේ කාමභෝගී ජීවිතයක්. එහෙම නැත්නම් කාමයට මුල් වෙච්ච නැඹුරු වෙච්ච කාමයේ හැසිරෙන මට්ටමක තියෙන ජීවිත. මේ ජීවිතයට හම්බ වෙන එහෙම නැත්නම් මේ උප්පත්තියේදී හම්බ වෙන ඇහැ කන නහය දිව ශරීරය කියන මේ ආයතන ටික නිර්මාණය වෙලා තියෙන්නම කාම වස්තුන් උත්පාදනය කිරීමට. ඇහැට රූපයක් පෙනෙනකොට ඒ පේන රූපය ආරම්භය අපිට කාම වස්තුවක්මයි ඒ රූපය තුල නිරූපණය වෙන විදිහට උත්පාදනය වෙන්නේ. ඒක මේ ඇහෙන් විතරක් කරන කාරණයක් නෙමෙයි. නමුත් අද වෙනකොට නාම ධර්ම ටික වැය වෙලා කෙලස් ටික මිශ්‍ර වෙලා ඇහැ විදිහට පෙනී හිටිනවා. ඇහි ක්‍රියාකාරකම විදිහට පෙනී හිටිනවා අපිට කාම වස්තුන් පේන මට්ටම. ඒවා තුල හැසිරෙන්නට නම් අපි ඒ තුලට බැසගෙන හැසිරෙන්නට ඕන. ඒ තුල හැසිරෙන අපිට දුකම උරුම වෙනවා කියන කාරණය පැහැදිලි කර ගන්නට ඕන. අපි මේක අපේ ජීවිතයෙන් අරගෙන බලමු. අපි ඇහැට දකිනවා ලස්සන රූපයක්. ප්‍රිය වූ, මන වූ, මధుර වූ, සෝබන වූ රූපයක් දකිනවා. මේ රූපේ ස්වභාවය මේ විදිහේ රූපයක් තියෙන්නේ. ඒ රූප ස්වභාවය අපි ඇහෙන් දකිනකොට අපි දකින රූපයේ කෙරෙහි රාගයක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා, ඇල්මක් ඇති වෙනවා, නන්දියක් ඇති වෙනවා, කාම රාගයක් උපදිනවා.
කැමැත්තෙන් ඇලෙන බවක් හිටිනවා. දැන් මේ ඇහැ මුල් කරගෙන කැමැති වෙච්ච බවක් ඇති වුණාම ඒ කෙරෙහි ඇලීමක් ඇති වුණාම මේ ඇලීම ඇති කරවපු ඇහැ මුල් කරගෙන ඒ පෙනුන රූපෙට නැඹුරු වෙලා ඒ රූපෙ කෙරෙහි අපේ මනසෙන් සතුටු වෙන බවක් තියෙනවා. එතනදි වෙන ක්‍රියාව තමයි මේ ඇහැට පෙනුන රූපේ ආරම්භය තමයි අපේ හිතේ ඇලීමක් කැමැත්තක් ඇති වුණේ. ඇලීමක් බැඳීමක් වෙලීමක් එහෙම නැත්නම් කැමැති වෙන බවක් කැමැත්තෙන් බැඳෙන බවක් මේ ඇහැට පෙනිච්ච රූපේ ආරම්භය ඇති වෙනවා. එතකොට මේ ඇහැට පෙනිච්ච රූපේ ආරම්භය එහෙම කැමැත්තක් ඇති වෙනකොට එතන තණ්හාව උපදිනවා කියලා කතා කරනවා. පැහැදිලි කරනවා. යම් තැනක තණ්හාවක් ඇති වුණා නම් ඒ තණ්හාව කෙලවර කරන්නේ දුක උපද්දවලාමයි. යම් තැනක තණ්හාවක් ඇති වෙලා දුක නූපදිනවා කියන දෙයක් වෙන්න බෑ. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා පෙන්නන්නේ. යම් තැනක තණ්හාවක් උපදිනවා නම් දුකට හේතුව ඉපදුනා. හේතුව ඉපදුන තැනම දුක හටගත්තා. එහෙමනම් ඇහැ මුල් කරගෙන ඇහැ කියන කාරණාව මුල් කරගෙන පේන රූපේ ආරම්භය කැමැත්තක් ඇති වුණා නම් ඇලෙන බවක් ඇති වුණා නම් තණ්හා ස්වરૂපයක් ඇති වුණා නම් ඒ ඇහැ මුල් කරගෙන කැමැත්තක් ඇතිවීම තණ්හාවක් ඇතිවීම ගණයට යනවා. ඇහැ මුල් කරගෙන තණ්හාවක් ඇති වුණොත් ඇහැ මුල් කරගෙන දුකක් උපද්දවනවා. එහෙනම් ඇහැ අපිට දුක උපදවන ධර්මයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දේශනා කළේ චක්කුම් වික්කවේ දුක්ඛං. මහණෙනි මේ ඇහැටම කියන තවත් නමක් තමයි දුක කියලා කියන්නේ. මේ ඇහැ කියන්නේ දුකක්. ඇහැ වෙනම දුක වෙනම දකින්නට වඩා මේ ඇහැ කියන්නේම දුක උපදවන දෙයක්. එහෙමනම් මේ ඇහැ දුක උපද්දවන්නේ කොහොමද? මේ ඇහැ අරමුණු කරගෙන ඇහැ මුල් කරගෙන කැමැත්තක් ඇති වුණා නම් කාමයක් එහෙම නැත්නම් කාමච්ඡන්දයක් ඇති වුණා නම් එහෙම නැත්නම් නන්දියක් එහෙම නැත්නම් රාගයක් ඇති වුණා නම් මේ ඇහැ මුල් කරගෙන ඇති වෙච්ච මේ කෙලෙසෙමයි මේ ඇහැ ගාවම එහෙම නැත්නම් ඇහැ තුලම දුක හදන්නේ. අතීතේ අපි දැකපු දේවල් මුල් කරගෙන මොන තරම් අද දුක් වෙනවද? අපේ හිතේ අපි බලන්න කල්පනා කරලා අපි දුක් වෙන ප්‍රමාණය අපි බලන්න හිතලා ඒ දුක් වෙන්න හේතු වෙච්ච කාරණාවන් ගැන සිහි කරලා මේ හැම කාරණයකටම ඇහෙන් පෙනිච්ච රූප අරමුණක් ගැට ගිහිලා ඇති. ඒ ඇහෙන් පෙනිච්ච රූප අරමුණකට තණ්හා කරපු නිසායි මේ දුක ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අතීතයේ දුක උපද්දවුවේ මේ ඇහැ. මෙතනදී ඇහැ කියලා මම එක පරයයක් කතා කරන්නේ. ඇහැ කියන තැනට කන, නහය, දිව, ශරීරය කියලා මේ මනස කියලා මේ ආයතන හයම යොදන්නට ඕනේ. මම මෙතනදී ඇහැ ගැන විතරක් මාතෘකා තිබ්බ නිසා ඇහැ පිළිබඳව විතරක්ම කතා කරන්නේ. නමුත් ඔබින් ඉදිරියට කන, නහය, දිව, ශරීරය පිළිබඳව කරුණු ටික එකතු කරගන්නට ඕනි කියලා මම මුලින් මතක් කළේ ඒ නිසා. එහෙමනම් මේ ඇහැ මුල් කරගෙන දැකපු රූපයන් කෙරෙහි තණ්හාවේ යෙදුනහම දුකක් උපදිලා තියෙනවා. අපේ ජීවිතේ අපි දුක් විඳින අවස්ථාවන් ටික අපි ප්‍රායෝගිකව හිතුවොත් අපි හිතමු සමහරලාට අපේ ඥාතීන් මේ පරලොව ගිය නිසා
අපි දුකටපත් වෙනවා. අම්මා වේවා තාත්තා වේවා එහෙම නැතිනම් අපේ වැඩිහිටි ඥාතිවරයෙක් වේවා එහෙම නැතිනම් තමන්ගේ දූ දරුවෝ වෙන්න පුළුවන්, මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ඊ අයට අසනීපයක් කරදරයක් වෙලා වෙන්න පුළුවන්. අපිට මේ දුක ගෙනත් දීලා තියෙනවා. අපිට දුක ඉපදිලා තියෙනවා. ඒ දුක උපදිනකොට ඒ දුකත් එක්කම අපිට ලැබෙන කාරණයක් තමයි අපි ඇහැට දැකපු රූපේ. අපි හිතමු උදාහරණයකට කෙනෙක් මේ වෙනකොට බොහෝම අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. අපිට ටක් ගාලා මතක් වෙනවා ඒක නා කලින් මේ විදිහට නේද හිටියේ, මෙහෙම ශක්ති සම්පන්නව මේ විදිහට කාය බලයෙන් යුක්තව මෙහෙම දුවලා පැනලා නටලා දඟලලා මේ විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක් නේද අද මේ විදිහට මේ අසනීප වෙලා ඉන්නේ කියලා ඔන්න අපි දුක ගැන සිහි වෙනකොට ඒ පිළිබඳව කල්පනා කරනවා. එතකොට අපිට අර හිතේ මැවෙනවා චිත්ත රූප ටිකක්. මේ විදිහේ කයින් මේ විදිහේ රූප ස්වභාවයෙන් යුක්තයි නේද කියලා. ඒ රූප ස්වභාවය අපිට මතක් කරලා දෙන්නේ අතීත ඇහැ අපිට උපද්දවලා දුන්න සංඥා ටික. තණ්හාවෙන් අරගත්ත අරමුණු ටික අපිට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙන කාරණාවේදී තණ්හාව ඉදිරිය තිබුණ නිසායි අපි එදා සතුටු වුණේ ඒ රූප දැකලා. හැබැයි ඒ රූපෙම අපිට දුක උපද්දවන්නට හේතු වෙලා තියෙනවා. ඒ දුක උපදුනේ රූපේ නිසා නෙමෙයි. ඒ රූපේ කෙරෙහි තණ්හාව වේතුන නිසා. ඒ දුක උපද්දවුවේ ඇහැ කෙරෙහි එනතනම් ඇහි අරමුණ කෙරෙහි තණ්හාව යෙදිච්ච නිසා. එහෙමනම් මේ විදිහට අපි වෙන් කරගත්තොත් අතීත ඇහැ නිසා අපිට දුක උපදවනවා. ඊළඟට අනාගතයේදීත් අපිට උපදින්න තියෙන ඇහැ නිසා අපිට දුක උපද්දවන්න පුළුවන්. අනේ මට මේ විදිහට දකින්න ලැබුණේ නෑනේ, මට බලන්න විදිහක් උනේ නෑනේ කියන මට්ටමින් අනාගතයේ යන්න අපි සැලසුම් කරලා තිබුණ දේවල් බලන්න කියන අදහසින් අපි හිතාගෙන හිටපු දේවල් අපිට දකින්න බැරි වේවි කියන අදහසින් අපිට දුක උපදවනවා. අපි හිතමු මෙහෙම උදාහරණයකට අද මේ පවතින ලෝකේ ව්‍යසනය හමුවේ අපි යම් සැලසුම් කරලා තිබුණා නම් මම 2021 වසරේදී මම මේ දේවල් කරනවා, මම මේ තැන් වලට ගිහිල්ලා මේ විදිහට කටයුතු කරනවා, එහෙම නැත්නම් මම මේ දේවල් බලන්න යනවා කියන අදහසින් යම් කෙනෙක් කටයුතු කළා නම් හිතුවා නම් එහෙම අද වර්තමාන මේ ලෝකේ පවතින තත්ත්වයක් එක්ක ඒ ගමන එච්චර පහසු නෑ. හරි අසීරු සිද්ධියක් වෙනවා. අසීරු අවස්ථාවක් වෙනවා. එතකොට ඔන්න අපිට ඒ ගැන සිහි වෙනවා. සිහි වෙනකොට දැන් මේ අනාගතයේ දකින්න තියෙන රූප මුල් කරගෙනයි අපේ මේ හිතේ කැමැත්තක් ඇති කරගෙන ඒ කෙරෙහි තණ්හාවෙන් බැඳිලා තිබුණේ. දැන් මේ තව මේ අනාගතයේ රූප දකින්න ඇහැ ඉපදිලාවත් නැහැ. හැබැයි මේ අනාගතයේ උපදින්න තියෙන ඇහැ මුල් කරගෙන අපිට දුක උපද්දවලා තියෙනවා. ඒක කඩවීම දුකක් බවට පත් වෙලා තියෙනවා. බලාපොරොත්තු කඩ වෙලා. ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම වුණේ බලාපොරොත්තු කඩ වුණේ අනාගතයේ උපදින්න තියෙන ඇහැ පිළිබඳව අපි ප්‍රාර්ථනා කරපු නිසා. මම මෙහෙම බලන්න ඕනේ, මම මෙහෙම දකින්න ඕනේ, මම මේ තැන් වලට ගිහිල්ලා මෙහෙම දකින්න ඕනේ, බලන්න ඕනේ කියන අදහසින් ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනා කරපු නිසා තමයි ඒ කෙරෙහි ලෝභකමක් තණ්හාවක් ඇති වෙලා දුක උපදවගෙන තියෙන්නේ. එහෙමනම් අතීත ඇහැ අපිට දුක උපදවලා දුන්නා නම් අනාගත ඇහැ අපිට දුක උපද්දවලා දෙනවා නම් වර්තමානයේ ඇහැ ගැන කවර කතාවද අපි වාද විවාද කරන්න අවශ්‍යද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පච්චුප්පන්නස එහෙම නැතිනම් වර්තමානයේ උපදින ඇහත් ඒ වගේම ඇහක්. ඒ ඇහැ මුල් කරගෙන එන අරමුණු වලට අපි කැමැත්ත ඇති කරගත්තොත්, තණ්හාව නන්දි රාගය ඇති කරගත්තොත් ඒ මුල් කරගෙන අපිට දුකක් උපදවනවා. දුකකටමපත් වෙන්නට වෙනවා. ඒ නිසා මේ කියන කාරණය අපි මීට වැඩිය
බුද්ධිමත්ව ගැඹුරින් විමසලා බැලීමක් කළ යුතුම වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ ඇහැ දුකක්මයි කියලා. යම් දෙයක් දුක උපද්දවනවා නම් ඒ උපද්දවන දුක ඒ දේම නමින් නම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට උදාහරණයක් ඔබට සපයන්න පුළුවන් මට. මේ උදාහරණය ඔබ හොඳට තේරුම් ගන්න. යම් දර ගොඩක් එකතු කරලා දර ටික ගොඩ ගහපුවාම ඒකට අපි නමක් දානවා දර ගොඩක් කියලා. දර කෑලි ගොඩාක් එකතු කරලා ගොඩ කරපුවාම අපි මේකට කියනවා දර ගොඩක් කියලා. මේ දර ගොඩ ගිනි ගත්තාම එහෙම නැතිනම් දැල්වපුවාම පුච්චපුවාම ඒක නැතිනම් අවුලවපුවාම මේ දර ගොඩට දැන් කියන්නේ ගිනි ගොඩක් කියලා. අර දර කියන නාමය මෙතනින් අයින් කරලා මේකට අපි නාමයක් ආදේශ කරනවා ගිනි ගොඩ දැන් කියලා. අර දර ගොඩම තමයි ගිනි ගන්නේ. හැබැයි දැන් මේකට දර ගොඩක් කියන තැන නමය අයින් කරලා මේ දර ගොඩට අපි කියනවා දැන් ගිනි ගොඩක් කියලා. එහෙමනම් අර දර ගොඩ කියපු නාමය අතුරුදහන් වුණා. ඒ නාමය දැන් පනවන්න සුදුසු නෑ මෙතෙන්ට. දර ගොඩමයි තාම තියෙන්නේ. හැබැයි දර ගොඩ කියන නාමයට වඩා දැන් මෙතෙන්ට සුදුසුයි ගිනි ගොඩ කියන එකට. මෙන්න මේ වගේමයි මේ ඇහැ, කන, නහය, දිව, ශරීරය කියලා මේ ආයතන ටික කියලා අපි කතා කරනවා. ආයතන කෘත්‍ය කරන නිසා ආයතන කියලා කතා කරනවා. හැබැයි මේ ආයතන කෘත්‍ය තුලම ගිනි ගන්නවා නම් ආයතන කෘත්‍ය තුලම දුක හට ගන්නවා නම් ආයතන ක්‍රියාත්මක වෙලා තියෙන දුක උපද්දවන්න නම් දැන් මේ ආයතන ටික නම් කරන්න වෙන්නේ ආයතන කියන නමට වඩා සුදුසුයි දුක් ගොඩක් කියලා නම් කරන්න. දුක්ඛස්කන්ධස්ස කියලා නම් කරන්න. එහෙම නැතිනම් දුක් කියන නමින් නම් කරන්න. ඒ නිසා මේ ඇහැ කියන්නේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කන කියලා කියන්නේ දුකක්. නහය, දිව, ශරීරය ආදී මේ ආයතන ටික කියන්නේ දුකක් කියලා. හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. අර මං දර උපමාවම ගන්නම් ඔබට. යම් තැනක යම් කෙනෙක් දර ගොඩක් ගොඩ ගැහුවා කියලා මේ ගොඩ ගහපු පමණින් මේ දර ගොඩ ගිනි ගොඩක් වෙන්නේ නැහැ. මේ දර ගොඩට ගිනි ගොඩක් කියලා නම කියන්නත් බෑ. දර ටිකක් එකතු කරලා ගොඩ ගැහුව පමණින්ම මේ දර ගොඩ ගිනි ගොඩක් වෙන්නේ නැහැ. මේ දර ගොඩට ගිනි ගොඩක් කියලා කියන එක සාධාරණ නෑ. එහෙමනම් මේ දර ගොඩ ගිනි ගොඩක් බවට පත් වෙන්නේ මේ දර ගොඩ ගින්දරෙන් වෙලා ගත්තාම ගිනි ගත්තාම දැල්ුණාම තමයි මේ දර ගොඩ දැන් ගිනි ගොඩක් කියලා කියන්නේ. එහෙම නැතුව ගිනි නොගන්න තාක්කල් මේ දර ගොඩක්මයි. යම් වෙලාවක මේ දර ගොඩ ඇවිලෙනවද ගිනි ගන්නවද අන්න ඒ වෙලාව තමයි සුදුසු මේ දර ගොඩට දැන් ගිනි ගොඩක් කියලා නම් කරන්නේ. එහෙමනම් මේ ඇහැ කියලා කියන්නේ හැම වෙලාවෙම දුකම නෙමෙයි. ඒ කියන්නේ ඇහැ කියලා කියන්නේ දුකම වෙන්නේ මොන විදිහ නිසාද? මේ ඇහැ තණ්හාවෙන් යෙදුනොත්, තණ්හාවෙන් බැඳුනොත් ඒ ඇහැ දැන් ගිනි ගත්තා වගේ වෙනවා. දර ගොඩ ගිනි ගත්තා වගේ. මේ ඇහැ තණ්හාවෙන් බැඳුනොත් දුක් ගොඩක් බවටම පත් වෙනවා. ඒ වෙලට ඇහැ කියලා කියනවට වඩා දුකමයි කියන තැනකින් නම් කරන්න වෙනවා. හැබැයි ඇහැට රූප පේන හැම වෙලාවෙම දුකයි කියලා කියන්න බෑ. දර ගොඩ එකතු කර පමණින්ම ගිනි ගොඩයි කියලා කියන්න බෑ වගේ මේ ඇහැ, කන, නහය, දිව, ශරීරයේ මනස කියන මේ ආයතන ටික ක්‍රියාත්මක කර පමණින්ම දුකයි කියලා නම් කරන්න බෑ. හැබැයි දුකයි කියලා නම් කරන්න පුළුවන්කම ලැබෙනවා
මේ ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයට කෙලෙස් ටික සම්බන්ධ වෙලා තණ්හාවක් යෙදුනොත් කැමැත්තක් බැඳීමක් නන්දියක් සෙනෙහසක් ආදී මේ විදිහට කතා කරන මේ කෙලෙස් ධර්මයන් යෙදිලා බැඳුනොත් තණ්හාවක් යෙදුනොත් අන්න දැන් ඇහැ නම් කරන්න වෙනවා දුකයි කියන නම. දැන් ඔන්න අපි මේ දුක පිළිබඳව යම් අදහසක් අපේ මනසට ඉදිරිපත් වුණා. අපිට යම් අදහසක් මනසේ දැරුවා මේ දුකක් නේද එහෙනම් කියන එක. දුක ඇති වුණේ මෙහෙමයි නේද කියලා දැන් ඔන්න අපිට යම් අදහසක් ආකල්පයක් හිතට ආවා. එහෙමනම් තවදුරටත් අපි බලමු මේ ඇහැ මුල් කරගෙන අපේ ජීවිතයේ දුක කියන කාරණාව කොච්චර දුරට අපි අත්විඳිනවද කියන කාරණා. මොකද මේ දුක හඳුනන ගත්තා වගේම මේ තුල තියෙනවා ආස්වාදයකුත්. ඒ වගේම ආදීනවයකුත් තියෙනවා. ඒ වගේම නිස්සරණයකුත් දකින්නට ඕනේ. ආස්වාදය ආදීනවේ සහ නිස්සරණය දකින්නට නම් අපි මේ පිළිබඳව තව තවත් ගැඹුරින් විමසන්නට ඕනේ. විග්‍රහ කරගන්නට ඕනේ. අපි කවුරුත් කැමතිද බලන්න ස්වභාවයෙන්ම අපේ ඇහැට ප්‍රිය නැති රූප බලන්න. උදාහරණයක් විදිහට ගත්තාම පිළිකුල උපදවන අසුභය උපදවන පිළිකුල් සහගත දේවල් බලන්න අපි කැමති නැහැ. අපි හිතමු යම් සතෙක් ජරා කරපු තැනක් මල මුත්‍රා කරපු තැනක් දෙයක් අපි බොහොම බලන්නට ප්‍රියභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට මැරුණ මලකන්දක් මලකුණක් ඉදිමිලා එහෙම නැතිනම් නිල් වෙලා ඉදිමිලා අණුව ගහලා සැරව ගලන ඕජාව ගලන මේ වගේ රූප සටහනක්වත් බලන්න අපි කැමති නෑ ප්‍රිය නෑ. එහෙමනම් මේ ඇහෙන් බලන්න නිරන්තරයෙන් අපි කැමති වෙන්නේ ප්‍රිය කරන්නේ ඒ වගේ අසුභ වූ දෙයක් බලන්න නෙමෙයි. ඇහැට සුභ වූ දෙයක් බලන්න, ප්‍රිය වූ දෙයක් බලන්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ ප්‍රිය වූ රූපය ගැන කතා කරනකොට ඇහැට ප්‍රිය වෙච්ච රූප පිළිබඳව කතා කරනවා, දේශනා කරනවා. අපි සූත්‍ර අර්ථයන් විග්‍රහයන් ගන්නකොට තවත් සූත්‍ර වලින් අර්ථයන් ගන්නකොට අටුවා අර්ථයන් ගන්නකොට එක අවස්ථාවක පෙන්වනවා මේ ඇහැට ප්‍රිය වූ මధుර වූ මන වඩන රූප මොන වගේ රූපද කියලා. එතනදී මේ පිරිමි පාර්ශවයට සහ කාන්තා පාර්ශවයට කියන දෙපාර්ශවය පිළිබඳව මේ උත්තරේ සපයා ගන්න මම මේක සඳහන් කරන්නම් පිරිමි පාර්ශවය පිළිබඳව. පිරිමි කෙනෙකුට දකින රූප අතර වැඩියෙන්ම ප්‍රිය උපදවන රූපය කියලා පෙන්නනවා කාන්තා රූපය. හැබැයි මේ කාන්තා රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නනවා එහෙම නැතිනම් පිරිමියෙකුට වැඩියෙන්ම හිත නැඹුරු වෙන්නේ හිතට ප්‍රිය කරන්නේ ඇහැට දකින්න පුළුවන් කාන්තා රූපයක් කියලා. ඒ වගේම ඔක අනිත් පැත්තත් එහෙමමයි. කාන්තාවකට ඇහැට ප්‍රිය කරන මధుර වෙන එහෙම නැතිනම් කැමති වෙන ප්‍රියමනාප වූ රූපේ පිරිමි රූපයක් කියලා පෙන්නනවා. ඒ රූප දෙක විස්තර කරනවා. මම ඒක විස්තර කරලා පෙන්නන්නම් දහමේ සඳහන් වෙන පෙළේ සඳහන් වෙන විදිහටම. කාන්තා රූපයක් නම් මේ කාන්තා රූපය ප්‍රියමනාප වෙන අවස්ථාව කොයි වගේ අවස්ථාවක්ද කියලා පෙන්නනවා. වයස අවුරුදු 16ක් එහෙම නැතිනම් 14ක් 16ක් 18ක් වගේ වෙන වයසේ යුක්ත
තරුණ ගැහැණු දරුවෙක්ගේ රූපයක් පිරිමි ඇහැට ප්‍රිය උපදවන ප්‍රබලම රූපය කියලා පෙන්වනවා. මොකද ඒ කාලය තුළ ඒ දරුවා බොහොම ලස්සනයි කියන කාරණාවක් නිසා. ඇහැට ප්‍රියමනාප වෙච්ච රූපයක් කියලා පෙන්වනවා. පිරිමි රූපයක් ගත්තහම වයස අවුරුදු 18ක් 20ක් වගේ කාලයක් වගේ ගත්තහම කාය ශක්තිය බොහොම ප්‍රබලව තියෙන අවස්ථාව තමයි කාන්තාවකට ප්‍රියමනාප රූපයක් වඩ පත් වෙන්නේ. දැන් ඔන්න අපේ මේ ඇහැට ප්‍රියමනාප වෙච්ච රූපයක් හම්බ වෙන අවස්ථාවක් ගැන මේ පෙන්වන්නේ. මේ ප්‍රිය වූ රූපේ පිළිබඳව මන වඩනවා නම්, ඒ කියන්නේ මනසේ නිරන්තරයෙන් ඒ ගැන සිහි කරමින් කටයුතු කරනවා නම් මේ ඒ රූපේ පිළිබඳව ආස්වාදයයි කියන එක හඳුනා ගන්න කියලා පෙන්වනවා. මේ රූපයට අතිරේකව තව ඕන තරම් රූප තියෙන්න පුළුවන්. මේ මන වඩන ප්‍රිය වූ රූප. සමහර වෙලාවට කෙනෙකුට ලස්සන ඇඳුමක් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වෙන්න පුළුවන් ලස්සන මලක් වෙන්න පුළුවන්. ලස්සන ගහක් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට හුරතලයට ඇති කරන ඇති දැඩි කරන සුරසල් සතෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුට තමන් සකස් කරගත්ත ගෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කරන බඩු මුට්ටු වෙන්න පුළුවන්. මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. නමුත් දහමේ පෙන්නනවා පොදු අදහසකින් පොදු කාරණයකින් පෙන්නනවා පිරිමියෙකුට කාන්තා රූපයක් කාන්තාවකට පිරිමි රූපයක් තමයි මඩ වඩර ප්‍රිය උපදවන ප්‍රබලම රූප සටහන කියලා. ඒක වෙනස් වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙන්න පුළුවන් චරිත නානත්වය අනුව. ඔන්න මේ ආස්වාදය. ඒ රූපේ සිහි කරගෙන ඒ රූපේ මෙනෙහි කරගෙන මානසිකව බොහෝසේ ඒ කෙරෙහි ඇලුම් කරන බවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මනසින් ඒ මතට යොමු වෙලා ඒ ඇලුම් කරමින් සතුටු වෙන බවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක යාන වාහනයක් වෙන්න පුළුවන්, ගේදොර ඉඩ කඩන් නිසා වෙන්න පුළුවන්, භෞතික කාරණයක් නිසා වෙන්නත් පුළුවන්. එතනදිත් වෙන්නේ මේ කියන එකම අර්ථෙමයි. ඒක අඩු වැඩියකින් දෙන්න පුළුවන්. මේ විදිහට කටයුතු කරනකොට මේ රූපේ ආස්වාදය මේකයි කියන එක තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් රූපේ ආස්වාදයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. රූපේ ආස්වාදයක් තියෙනවා. රූපයෙන් සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒ රූපයේ ආස්වාදයේ පින්නුවට ඒ රූපය තුළ පවතින යථාර්ථය ආස්වාදයේ පමණක් නෙමෙයි. මොකද ඒ කියන්නේ රූපය තුලින් අපිට ප්‍රියමනාප වූ රූප නැහැ කියලා දහමේ පෙන්වන්නේ නැහැ. අප්‍රිය අමනාප වූ රූප නැහැ කියලා පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා සමහරලාට හිතෙන්න පුළුවන් මේ රූපේ ඔක්කොම අප්‍රිය අමනාප වෙච්ච මේ දුගඳ වූ පිළිකුල් සහිත වූ රූප පමණමයි මේ ලෝකේ තියෙන්නේ කියලා. නෑ. ප්‍රිය වූ මනාප වූ රූප තියෙනවා මේ ලෝකේ. ඒ නිසා තමයි ප්‍රියමනාප වූ රූපයක් අරමුණු කළාමයි අපේ හිතේ කෙරෙහි ඇලෙන බව බැඳෙන බව ඒ මත්තේ වෙරෙන බවක් ඇති වෙන්නේ. කැමැත්තෙන් බැඳෙන බවක් ඇති වෙන්නේ. එහෙම නැති රූපයක් කෙරෙහි තණ්හාවක් ඇති වෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබට ප්‍රිය නැති, මනසට මනාප නැති, කැමැත්තක් ඇති වෙන්නේ නැති ප්‍රියමනාප නොවන රූපයක් කෙරෙහි බැඳීමක් ඇති වෙනවද කියලා බලන්න. මම අර මුලින් ගත්ත උදාහරණේ අරන් බලන්න. යම් සතෙක් මැරිලා ඒ මැරිච්ච මලකුණ පණුව ගහලා කුණු වෙලා ගඳ ගහන ඕජාව වැగిරෙන මේ අප්‍රසන්න වෙච්ච මේ රූපයට ඔබ ඇලුම් කරනවද කියලා? ප්‍රියමනාප ස්වභාවයකට පත් වෙනවද කියලා? හිතේ තණ්හාවක් කෙරෙහි යෙදෙනවද කියලා? එහෙම අවස්ථාවකට මේ මානසික මට්ටමේ ඉඩ නැහැ. හැබැයි ඔබ නිකන් හිතලා බලන්න එහෙම මේ සතෙක් මැරිච්ච මලකුණක් කෙරෙහි ඇදෙන
තිරිසංගත සත්වයෙක්. මේ කුණු වෙච්ච මේ මල සිරුරක් එහෙම නැතිනම් මේ මල සතෙක් ආහාරයට ගන්න තව සතෙක් දිහා බලන්න. ඒ සතා බොහෝම ප්‍රියමනාපව මේ මල කුණ ආහාරයට ගන්නවා. බොහෝම ප්‍රියමනාප විදියට ඒ සතා බොහොම සතුටින් ඒක ආහාරයට ගන්නවා. මොකද ඒ සතාගේ කර්ම ශක්තිය අනුව ඒ සතාගේ ඒ ක්‍රියාත්මක වෙන ආයතන ටික මනස වැඩ කරන්නේ ඒ රූපේ ප්‍රියමනාප විදියටයි. අද අපේ වර්තමානයේ අපේ මානසික මට්ටමට මේ ආයතන ටික ගොඩ නැගිලා තියෙන කර්ම විපාකෙට ඒ දේ අසුබ විදියට අප්‍රියමනාප විදියට දකින්න. එහෙමනම් මේ ලෝකේ ප්‍රියමනාප වූ ස්වභාවයක් තියෙනවා. ඒ කෙනාගේ මත වෙනස් වෙන්න පුළුවන්. කෙනාගේ කෙලෙසේ මත වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට ප්‍රිය දේ තව කෙනෙකුට අප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ ගත්තහම සමස්ත කාම ලෝකේ ජීවත් වෙන සමස්ත මනුස්සයාට ප්‍රිය උපදවන රූප වෙනමවත් අප්‍රිය උපදවන රූප වෙනමවත් කියලා වෙන් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. හැබැයි ප්‍රිය උපදවන රූප අතර කෙනෙකුට ඒක ප්‍රිය වෙන්නත් පුළුවන්, කෙනෙකුට ඒක ප්‍රිය නොවෙන්නත් පුළුවන්. එහෙම ප්‍රභේදයක් වෙන් කරන්නත් පුළුවන්. නමුත් මෙතනදී අර්ථය අපිට ගන්න ඕනේ මේ ඇහැට පේන රූපය තුල ප්‍රිය උපදවා ගන්න පුළුවන් වූ රූප තියෙනවා. ඒ ප්‍රිය මනාපයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන මේ රූප කෙරෙහි සතුටු වෙන බවක් තියෙනවා නම් මෙන්න මේ රූපේ ආස්වාදය කියලා දකින්න කියලා පෙන්නනවා. එහෙම පැවතුන රූපයකම ආදීනවයක් දකින්නත් ඕනේ අපි. ආදීනවයක් නොදැක්කොත් තමයි මේ ප්‍රියමනාප රූපේ නිසා අපිට දුක හටගන්න තව දුරටත් ඉතුරු කරන්නේ. අතීතයෙන් හම්බ වෙච්ච රූපයක් වර්තමානයේ අපිට දුක උපද්දවනවා නම් ඒ දුක උපද්දවන්න හේතු උනේ ඒ රූපේ ආස්වාදයෙන් විතරක් අපි කටයුතු කළා. ඒ රූපේ තුල තියෙන ආදීනවේ අපි දැක්කේ නැති නිසා. එතනදී ආදීනවේ කියලා මතක් කරේ බුදුරජාණන් වහන්සේ ඒකටත් හරි ලස්සන උදාහරණයක් ගන්නවා, දේශනා කරනවා. පිරිමින්ට කාන්තා රූපයක් වගේම කාන්තාවන්ට පිරිමි රූපයකත් ආදීනවේ පෙන්වනවා. ඒ තමයි වයස අවුරුදු 16ක 18ක 20ක වගේ තරුණ වූ රූපයක් ප්‍රියමනාප උපද්දවව වගේ අවුරුදු 80ක් 100ක් වගේ වයසට ගත වෙච්ච කාන්තා රූපයක් දැක්කහම, එහෙම නැතිනම් අවුරුදු 80කට 100කට වගේ පත් වෙච්ච වයසකට ගත වෙච්ච පිරිමි රූපයක් දැක්කහම මෙන්න මේ රූපේ මහා විශාල වෙනස්කමකට භාජනය වෙලා අර ලස්සනට ප්‍රියමනාපව තිබුණ රූපය දැන් බොහෝසේ වැහැරිලා ගිහිල්ලා ඒ තුල ප්‍රිය උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති මට්ටමට ඒ රූපෙපත් වෙලා. එහෙමනම් අර ප්‍රිය උපදවා ගන්න පුළුවන්කමටපත් වෙලා තිබුණ ලස්සන කියලා හිතාගෙන ලස්සන දැකපු ඒ රූපේම නේද ටික වෙනස් වීමකට ලක් වෙලා විපරිණාමයකට ලක් වෙලා අර විදිහේ වැහැරිච්ච රූපයක් බවට පත් වෙනවා. එහෙමනම් මෙච්චර මේ ප්‍රියමනාප වූ රූපයක අවසානයේ මෙන්න මේ විදිහේ වැහැරෙන ස්වභාවයකින් යුක්ත වෙනවා නේද කියන එක දකින්න මේ රූපය ආදීනවේ දකිනවා. රූපේ මේ විදිහට ආදීනවයකටපත් වෙනවා. වෙනස් වෙලා විපරිණාමයකට ලක් වෙලා ගිහිල්ලා මේ රූපේ මෙන්න මේ විදිහේ තත්යකටපත් වෙනවා. එදාට ඒ රූපය කෙරෙහි ප්‍රියමනාප වූ ස්වභාවයකින් හටගන්නා වූ මధుර වූ ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ කොච්චර ප්‍රියමනාප වූ රූපයක වුණත් ආදීනවයක් තියෙනවා. ඒ ආදීනවේ හොඳට දකින්න කියලා පෙන්නනවා. අද අපි කොච්චර ලස්සනයි කියලා ගත්තත් මේ ලස්සනයි කියලා ගත්ත මේ රූපය යම් දවසක ඒ ලස්සන අතුරුදහන් වෙලා
ප්‍රියමනාප බව අතුරුදහන් වෙලා ඒ රූපේට අපේ කෙරෙහි තියෙන බැඳීම අඩු වෙලා යනවා. මේ රූපේ තියෙන ආදීනවේ. ඔබ මේක ප්‍රායෝගිකව බලන්න පොඩ්ඩක් කරලා මොකද මේ කයේ ආදීනවය දකින්න ටිකක් අමාරුයි. මොකද තරුණ කාලේදී. නමුත් වයසට යනකොට මේ ආදීනවේ හොඳට ප්‍රකට වෙනවා. දකින්න පුළුවන්කම තියෙනවා. මොකද තරුණ කාලේදී මේකේ ආදීනවේ දකින්න ටිකක් අමාරුයි කියලා කිව්වේ මේකේ ප්‍රිය වූ ස්වභාවය කාලයක් පවතින නිසා. නමුත් වෙනස් වෙමින් යනවා අපිට මේක තේරෙන්නේ නැහැ. විපරිණාමයකටපත් වෙනවා. නමුත් මේ විපරිණාමය අපිට හඳුනා ගන්න ටිකක් අමාරුයි තරුණ කාලේදී. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මලක් උපමා කරන්නේ. මල උදේට පිපෙන මල හවස් වෙනකොට පර වෙනවා. මේ පරවෙච්ච මල පහුවදා වෙනකොට බලන්න කොයි විදිහටදපත් වෙලා තියෙන්නේ කියලා. අර ලස්සනට පිපිලා තිබිච්ච මලේ ස්වභාවය පහුවදා වෙනකොට හරි විරූපී ස්වභාවයකට නැත්නම් විකෘති වූ ස්වභාවයකටපත් වෙලා අවලස්සන වූ ස්වරූපයකටපත් වෙනවා. මේ මලක ස්වභාවය වගේ මේ කයේ ස්වභාවයක් කියලා පෙන්නනවා. මේ කයත් ඒ වගේමයි. ප්‍රියමනාප මధుර ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ කය අවසානට පත් වෙන්න මෙන්න මේ ස්වභාවයටයි. මේ විදිහට දකින්න එකට කියනවා ආදීනවේ දකින්නවයි කියලා. ආදීනවේ දකින්නකොට අපිට ඒ ආදීනවේ මෙනෙහි කරනකොට අපිට ඒ රූපේ තුල තියෙන ආස්වාදයේ පැත්තට නැඹුරු වෙන මානසික මට්ටමින් මිදෙන්න බොහෝ පහසුවක් සැලසෙනවා. එතනින් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ. නිස්සරණී පැත්තක් පෙන්නනවා. ඒ මිදෙන පැත්තක් පිළිබඳව පෙන්නනවා. ආස්වාදයෙන් ආදීනවේ බලලා නිස්සරණීකුත් ඇති කරගන්න ඕනේ. ඒ නිස්සරණීට හොඳ නුවණක් තියෙන්න ඕනේ. මොකද මේ කාරණේ මුල් කරගෙන අපේ ජීවිතයේ මහ බුදුමාකාර විදිහේ දුකකට ඇද දානවා. මෙන්න මේ පත් වෙන දුක පිළිබඳව මනාව වැටහීමක් තියෙන්නට ඕනේ. එහෙම නොවුනොත් වෙන දෝෂය මම මෙතනදී මතක් කරන්නම් ඔබට. අපි ආස්වාදයේ පිළිබඳව දැකලා ආස්වාදයේ පිළිබඳව මෙනෙහි කරමින් බොහෝසේ සතුටටපත් වෙලා අපි එහි තුල ආදීනමේ දකින්නවා. ආදීනමේ දකින්න පුළුවන්. ඒ ආදීනමේ දකින්නකොට අපි ඒ ආදීනමේ අවබෝධ කරගෙන නිස්සරණයකට යන්නේ නැත්තම් දහම් යථාර්ථයක් පිළිබඳව අවබෝධයක් අපේ ජීවිතේ පිහිටලා නැතිනම් ආදීනමේ දැක්කත් අපි කරන්නේ ඒ රූපේ අතහැරලා වෙන රූපයක් අල්ල ගන්නවා. ආස්වාද සහිත තව රූපයකට අපි මාරු වෙනවා. අපි උදාහරණයකට කියමු. උදාහරණයකට ගත්තොත් මේ කාරණය අපි අද දවසේදී බොහෝම ලස්සන මලක් කඩලා අරගන්නවා අපි. අරගෙන මේ මල පිළිබඳව බොහෝසේ සතුටු වෙනවා. කැමැත්තෙන් බොහෝසේ සතුටටපත් වෙනවා අපි. ඒ කෙරෙහි ඇලිලා වෙලිලා ගැලිලා අපි කටයුතු කරනවා. තමන්ගේ කරගෙන මේ මල බොහෝසේ සතුටු වෙනවා. මේ මල හවස් වෙනකොට පාර වෙලා යනවා. මේ මලේ ආදීන මේ හවස් වෙනකොට හොඳටම ප්‍රකට වෙනවා. අර ලස්සනයි කියලා ගත්ත මල හවස් වෙනකොට පර වෙලා යනකොට ඒ ලස්සනයි කියපු මලේ තියෙන ප්‍රිය මధుර ස්වභාවය වෙනස් වෙලා ගිහිල්ලා ආදීනවේ ප්‍රකට වෙනවා. මේක අවබෝධයෙන් නොදැක්කොත් තියෙන ගැටලුව තමයි පහුවදාට ඒ මල විසි කරලා තව අලුත් මලක් ගන්නවා. ඒ මලෙත් ආස්වාදය ලබනවා. ඒ මලේ ආස්වාදය ලබනවා. හවස් වෙනකොට නැවත ආදීනවේ හම්බ වෙනවා. අවබෝධයකින් නුවණකින් තොරව කටයුතු කරන කෙනෙක් නම් මේ මල ආපහු විසි කරලා පහුවදාට ආයෙත් මලක් ගන්නවා. ඒ මලෙත් ආස්වාදය ලබනවා. ලස්සනයි මధుර ස්වභාවයෙන් යුක්තයි ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ මලේ හොඳට ආස්වාදය ලබනවා.
ඒ මල හවස් වෙනකොට ආපහු ආයෙ ආදීනවයකට ලක් වෙලා පර වෙලා යනවා. ඒ මලත් ආපහු විසි කරලා තවත් මලක් අලුතින් ගන්න. මේක ඉවර වෙන්නේ නැහැ. මේක දිගින් දිගට සිද්ධ කරගෙන යනවා. ඒකට හේතුව තමයි ආස්වාදයෙන් ආදීනවේ දැක්කට ආදීනවේ යථාර්ථවාදීව දැකලා නිස්සරණයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නිස්සරණයකට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම දුක අලුත් කරගන්නවා. ආස්වාදයක් ලබන සැරයක් ගානේ ඒ ආස්වාදයේ ලබන දහම තුළ එහෙම නැතිනම් ක්‍රියාව තුළ ආදීනවයකුත් තියෙනවා. ඒ ආදීනවේ පිළිබඳව අවබෝධයක් නොලබන්න නැවත නැවත ආස්වාදයන් ලබන්න පුළුවන් වෙච්ච රූපයන් ළඟා කරගන්නවා. නැවත නැවත ආස්වාදයන් ලබන්නට හේතු වෙන රූපයන් ළඟා කරගන්න ප්‍රමාණය වැඩි වෙන්න ආදීනවේ වැඩි වෙනවා. ආදීනවේ වැඩි වෙන්න දුක වැඩි වෙනවා. දුක වැඩි වෙන්න අපි මොකද කරලා තියෙන්නේ ආපහු? දුක ඇති වෙන්න හේතු වෙච්ච දේම ආපහු තව එකතු කරගන්නවා. අලුතෙන් නැවත ආස්වාදය ලබන්න පුළුවන් දේවල් අපේ ජීවිතයට එකතු කරගන්නවා. මේ විදිහට තමයි අපේ දුක අපි වැඩි කරගෙන තියෙන්නේ. අපි මේක තවදුරටත් උදාහරණයකට කිව්වොත් මම මේක සරල තැනකින් උදාහරණය ඔබට පෙන්නන්නම්. මේ ආස්වාදයේ සහ ආදීනවේ කොච්චර අපේ ජීවිතය තුළ අපි අත්විඳිනවද කියන එක. මේක නිස්සරණය පිළිබඳව අපේ නුවණක් නොතිබෙච්ච නිසා, නිස්සරණීය පැත්තට යොමු නොවෙච්ච නිසා අපේ ජීවිතේ මොනතරම් දුකට පමුණවනවද කියන එක පිළිබඳව මම ඔබට සරල උදාහරණයකින් පැහැදිලි කරන්න. අපි කවුරුත් අපි සාමාන්‍ය විදිහට ඇවිදගෙන ගමනක් යනවා කියලා හිතන්න. පයින් යනකොට පාවාහනක්වත් පාවිච්චි නොකර අපි සාමාන්‍යයෙන් පයින් ඇවිදගෙන යනකොට අපිට මේ කකුලේ ගල් ඇනෙනවා, ඒ වගේම මුල් ඇනෙනවා, කටු ඇනෙනවා, නොයෙකුත් අපහසුකම් වලටපත් වෙනවා. අපි මේ කායිකව තියෙන අපහසුකම දුරු කර ගැනීම පිණිස පයට පාවහන් දෙකක් පාවිච්චි කරනවා. දැන් ඔන්න පාවහන් දෙක දාගෙන යනකොට අපිට හරි පහසුයි. වෙනකට වඩා හරි පහසුවෙන් ගමන යන්න පුළුවන්. හරි සතුටුයි. කකුලට දැන් අපහසුයක් නැහැ. ගල් ඇනින්නේ නැහැ, කටු ඇනින්නේ නැහැ, ගල් මුල් ආදී දේවල් වල පය වදින්නේ නැහැ. ඒ නිසා හරි රබර් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරනකොට හරි පහසුවෙන් අපිට මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට දැන් මේ රබර් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරගෙන යනකොට සමහර වෙලාවට මඩගොහරක අඩිය තිබ්බහම මේ සෙරෙප්පු දෙක මඩේ එරෙනවා. ඇදලා ගලවන්න හදනකොට සෙරෙප්පු දෙක හයි කරලා තියෙන පාටි ටික කැඩිලා යනවා. දැන් සෙරෙප්පු දෙක කැඩුනා. හරි දුකයි. එහෙම නැතිනම් මේ සෙරෙප්පු දෙක ගෙවිලා ඉවර වෙන්න ඉස්සර වෙලා අර පටි කැඩිලා යනවා සමහර වෙලාවට. එතකොට හරි දුකයි. එහෙම නැතිනම් මේ සෙරෙප්පු දෙක ගත්ත අලුතම සමහරලාට පාවිච්චි කරේ බොහොම දවසයි දෙකයි. මේක කවුරු හරි හොරකම් කරගෙන යනවා. කවුරු කෙනෙක් අරන් ගිහිල්ලා. දැන් තමන්ට හරි දුකයි. දැන් මේ සෙරෙප්පු දෙක කැඩිලා යනවා නැත්නම් කවුරු හරි කෙනෙක් හොරකම් කරනවා. ඒ නිසා හරිම දුකකටපත් වෙනවා. මම මේ සෙරෙප්පු දෙකේ තියෙන අපහසුකම මෙයාට තේරෙනවා. මේ පටි කැඩිලා ගියාම එහෙම නැතිනම් මඩු ගොහර ගෙරිච්චාම ඇදලා ගලවන්න බෑ. ඒ නිසා මේක නා කල්පනා කරනවා සෙරෙප්පු දෙකකට වඩා හොඳයි සපත්තු දෙකක් පාවිච්චි කළා නම්. මොකද සපත්තු දෙක අර පටි කැඩෙනවා වගේ කැඩෙන්නේ නෑ, ඇදලා ගන්න පුළුවන්. කකුලට හොඳට ආවරණයකුත් තියෙනවා. එහෙනම් මේ සෙරෙප්පු දෙක පැත්තකට දාලා මේක නා සපත්තු දෙකකට මාරු වෙනවා. දැන් අරට වැඩි හරි පහසුයි. ගමනත් හරි පහසුයි. කයටත් කකුල් දෙකටත් හරි පහසුවක් දැනෙනවා.
බෑහෙරින් එන උපද්‍රව ගොඩක් අඩුයි. අර මඩ ගෝරක උනත් මඩ වගුරක උනත් බැහැලා ඇවිදගෙන යන්න පුළුවන් මට්ටමට මේ සපත්තු දෙක හොඳට හිර කරලා ගැට ගහගත්තාම ගැලවෙන්නේ නැහැ. අර සෙරෙප්පු දෙකට වැඩිය පහසුයි. හැබැයි මේ සපත්තු දෙක පාවිච්චි කරනකොට දැන් ටිකක් දිගටම දාගෙන ඉන්නකොට වාතාශ්‍රය යන්නේ නැතුව මේ සපත්තු දෙක ඇතුළට ටිකක් තැම්පෙන්න ගන්නවා. එහෙම නැත්නම් කකුලට පොඩි පොඩි අපහසුකම් දැනෙනවා. අපි මේස් පාවිච්චි කරනවා. මේස් පාවිච්චි කළාත් ඊට පස්සේ මේ කියන අපහසුතාවයන් වලට ටික ටික ලක් වෙනවා. ඒ නිසා දැන් ගමන බොහොම පයින් යන ගමනක් තියෙන්නේ මේ සපත්තු දෙක දාගෙන යනකොට දැන් අර සෙරෙප්පු දෙකටත් වඩා බර වැඩි. ඒ නිසා පහසුවෙන් ගමන යන්න කියලා දාගත්තට ටිකක් දුර යනකොට තමයි තේරෙන්නේ මේකත් උස්සගෙන යන්න වෙනව නේද කියලා. සමහරලාට මහ විශාල මඩ වගුරකින් වතුර වලකින් බැහැලා යන්න වෙනකොට සපත්තු දෙකට වතුර ගියොත් හරි අපහසුවකටපත් වෙනවා. ඒ නිසා මේ දෙක ගලවලා දැන් ගන්න වෙනවා අතට හරි කරට හරි. වෙනද සැහැල්ලුවෙන් ගිය කෙනාට දැන් සපත්තු දෙක කරේ තියාගෙන හරි අතේ එල්ලගෙන හරි යන්න වෙනවා. මෙහෙම මේ ගමන යනකොට මෙයාට හිතෙනවා මීට වැඩිය පහසුවෙන් යන්න පුළුවන් පාපෙදියක් ගත්තා නම්. එතකොට මේ අපහසුකම් මුකුත් නැහැ. මොකද කකුල් බිම වදින්නේ නැහැ. ඒ නිසා පාපෙදිය බැදගෙන යන්න පුළුවන් කියලා මේක නා පාපෙදියකට මාරු වෙනවා. පාපෙදියක ගමන් කරනකොට බොහෝම පහසුවෙන් වෙනකට වැඩිය හරි ඉක්මනින් ගමන යන්න පුළුවන්. මෙහෙම පාපෙදිය ගමන යනකොට මේ කෙනාට සමහර වෙලාවට ඔන්න ටයර් වල හුලං නැතුව යනවා. හුලං බහිනවා. එහෙම නැතිනම් චේන් එක ගැලවිලා යනවා. යම් මොකක් හරි කාර්මික දෝෂයක් වෙනවා. දැන් මේක ඇදගෙන යන්න ඕනේ, කර ගහගෙන යන්න ඕනේ, එහෙම නැතිනම් තල්ලු කරගෙන යන්න ඕනේ. වෙනදට වැඩිය හරි අමාරුයි. සමහරලාට යනකොට කන්දක් නගින්න තියෙනවා. පාපෙදිය පදින්න බෑ. ඒ නිසා බැහැලා තල්ලු කරන්න වෙනවා. දැන් අර පහසුවෙන් යන්න ගමන පාවිච්චි කළාට දැන් මේක පාවිච්චි කරන්න ගියාම තේරෙනවා මේක හරි අමාරුයි කියලා. ගමන පහසු වුණාට ඒ පවත්වා ගැනීම හරි අමාරුයි. ඊළඟට මේ කෙනා කල්පනා කරනවා මේ පහපැදියට වැඩිය හොඳයි යතුරු පැදියක් ගත්තා නම්. තෙල් ගහලා පාවිච්චි කරන්න පුළුවන් මේක. දැන් එතකොට පදින්න මහන්සි වෙයක් නැහැ. කන්දක් හම්බුනායි කියලා බැහැලා තල්ලු කරන්න ඕන වෙන්නේ නැහැ. ඉන්ධන තියෙනවා, එන්ජිමක් තියෙනවා, ගමන යන්න පුළුවන්. වෙනදට වැඩිය හරි පහසුවෙන් ගමන යනවා, හරි සතුටින් යනවා, හරි වේගෙන් යන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි මෙහෙම පහසුවෙන් වේගෙන් ගමන ගියාට සමහර වෙලාවට මේකේ කාර්මික දෝෂයක් වුණොත් වාහනේ එන්ජින් එක වැඩ කරන්නේ නැතුව යනවා. සමහරවිට මේ එන්ජිමට පාවිච්චි කරන ඉන්ධන ඉවර වෙලා යනවා. එහෙම වුණාම මේක තල්ලු කරන්න වෙනවා ආපහු. ඒ තල්ලු කරන්න වෙන දවසට එහෙම නැතිනම් රෝදි හුලං ගිහිල්ලා වෙන්න පුළුවන්, යම් කාර්මික දෝෂයක් වෙලා වෙන්න පුළුවන්. එදාට අර පාපෙදියක් තල්ලු කරනවටත් වැඩිය අමාරුයි මේක තල්ලු කරගෙන යන්න උනහම. එතකොට මෙයා හිතනවා මේ රෝද දෙකක් ඉඳන්නේ මෙහෙම අමාරු උනේ. එහෙනම් රෝද 3කට මාරු වෙනවා. රෝද 4කට මාරු වෙනවා. ওই විදිහට වාහනයකින් වාහනයකට මාරු වෙලා ගිහිල්ලා අන්තිමේට අපි හිතමුකෝ අද පවතින ලෝකයේ පවතින මිල අධිකම වාහනයට මාරු වුණා කියලා. දැන් සැප පහසු අධිකයි මේ වාහනවල. හරිම පහසුවෙන් ගමන යන්න පුළුවන්. යනවද ඒ කියන්නේ වාහනයක යනකොට යනවද කියලා ඔක්කොත් දැනෙන්නේ නැති තරමට පහසුකම් සහිත වාහන අද ඕන තරම් තියෙනවා. හැබැයි හිතලා බලන්න මේ වාහනයක අගලක විතර ප්‍රමාණයක් අර තියෙන ආලේප එහෙම නැත්නම් මේ පේන්ට් එක යන්න හීරිලා ගියොත් ගලක් වැදිලා හීරිලා ගියොත් එන දුක කොච්චරද කියලා. වාහනේ වටිනාකම වැඩි වෙන්න දුක වැඩි වෙලා තියෙනවා. දැන් මට මේක මේ කියන්න ඕනකම තියෙනවා. මේකේ උදාහරණේ බොහොම කෙටි කරලා අර මුල් ටික විතරක් ටිකක් වැඩියෙන් කිව්වේ. මේක උදාහරණේ පැහැදිලි කරන්න ඕන නිසා. බලන්න අපි ආස්වාදයේ හොයාගෙනයි මේ ගියේ. හැබැයි මේ ආස්වාදයේ හොයාගෙන යන ගමනේදී අපිට යම් තැනකදී ආදීනවේ දැනෙනකොට අපි මේ ආදීනවේ නුවණින් දැක්කේ නැහැ. නුවණින් දැක්කේ නැති හින්දා ආදීනවේ දැකපු තැන
ඒ ආදීනවේ ලැබිච්ච එකට වඩා වැඩියෙන් ආස්වාදයක ලැබෙන දෙයක් අපි ප්‍රාර්ථනා කළා. ඒ ආස්වාදයේ වැඩිපුර හොයන්න ගියා. මොකද අර ආදීනවේ අඩු කරගන්න නම් ආස්වාදයේ වැඩි දෙයක් අපි අපේ ජීවිතයට එකතු කළාම අපිට සතුටින් ඉන්න පුළුවන් කියන එක හිතුවා. අපිට යමක් නිසා දුක උපදිනවා නම් අපි ඊට වැඩිය සැප උපදින දෙයකින් මේ දුක වහන්න හැදුවා. ඒකද වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. සැප උපදවන්න වැඩිපුර ආස්වාදය ලබන්න හේතු වුණා නම් ඒ කාරණේම වැඩිපුර දුක උපදවන්න හේතු වෙනවා, ආදීන උපදවන්න හේතු වෙනවාමයි. අපි යමක වැඩියෙන් සතුටු වෙනවා නම් කාම මට්ටමින් යම් දෙයක වැඩිපුර සතුටු වෙනවා නම් ඒ වැඩියෙන් සතුටු වෙච්ච දේමයි අපිට වැඩියෙන් දුක උපද්දවලා තියෙන්නේ. මොකද ඒ ආස්වාදයට වඩා ඒ ආදීනමේ බහුලයි. යමක ආස්වාදයේ බොහොම සුළුයි. එයින් ලැබෙන ආදීනමේ බොහෝයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආදීනව බහුලයි කියලා පෙන්නනවා. යමක ආස්වාදයේ වැඩිපුර ලබන්න හදනවා නම් ඒ හා සමානවම ආදීනව බොහෝ ආදීනවයන්ගෙන් යුක්ත වෙනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න යමක් තියෙනවා මෙතනදී. අපි දුකෙන් දුකට මාරු වුණා සැප කියන වචනය දාගෙන. බොහොම පහසුවෙන් ගමන යන්න තිබිච්ච කෙනෙකුට දුකක් ආවා. මේ කයට දැනෙන ස්පර්ශය නිසා එන වේදනා දුක දැනුණා. ගලක් යනුනහම කටුවක් යනුනහම වේදනාව දැනුණා. මේ දැනෙච්ච වේදනාව මේ කය ආදීනමයක්. මේ කයේ තියෙන මේ ආදීනමය අවබෝධ කරගත්තේ නැතුව මේ කය පිනවන්න ගියා. ආස්වාදයක් ලබා දෙන්න ගියා. කලේ සෙරෙප්පු දෙකක් පාවිච්චි කළා. මේ සෙරෙප්පු පාවිච්චි කරන්න ගියාම ආස්වාදයක් ලැබුණා. හැබැයි ඒ ආස්වාදයත් එක්කම අනිත් පැත්තෙන් ඒකේ ආදීනමේ බොහෝ දුක් ගෙන දෙන්න හේතු වුණා. සෙරෙප්පු නැතුව ගිය ගමනක් ගිය කෙනෙකුට වඩා සෙරෙප්පු දෙක දාගෙන ගිය කෙනාට සෙරෙප්පු දෙක නිසා දුක උපදවන්න තියෙන පරිසරය තව වැඩි වුණා. සෙරෙප්පු දෙකෙන් මාරු වුණා සපත්තු දෙකට. සපත්තු දෙකට මාරු වෙනකොට සැප පහසුව ලැබුණා. හැබැයි සැප පහසුවත් එක්ක ආදීනව බොහෝසේ ලැබෙන නිසා අරට වැඩි දුක ලැබෙනවා. සපත්තු දෙකෙන් මාරු වුණා පාපැදියකට. පාපැදියට මාරු වෙච්ච කෙනාට සපත්තු දෙකට වඩා සැප පහසුවක් දැනෙන්න පුළුවන්. පහසුවෙන් ගමන යන්න පුළුවන්කම දැනෙන්න පුළුවන්. හැබැයි පහසුව වැඩි වෙනකොට ඒත් එක්ක මේකේ තිබෙන ආදීනව වැඩි වෙනවා. එහෙනම් බලන්න මේ අපි සැප කියලා හොයාගෙන සැපෙන් සැපයට කියලා අපි මාරු වෙලා තියෙන්නේ. අන්තිමේට ආදීනව බහුල වෙච්ච දුකම උරුම කරවපු දුකටම පමුණුවන දෙකයි අපි මේ සැප හොයලා තියෙන්නේ. ඇහැට පේන රූපෙත් එහෙමයි. කනට ඇහෙන සද්දෙත් එහෙමයි. නහයට දිවට ශරීරයට දැනෙන මේ අරමුණු පිළිබඳවත් එහෙමමයි. අපි එකක් පරේලා තව එකකට යනවා නම් සතුට හොයාගෙන ඒ සතුට හොයාගෙන ගිය යෑම තුලම අපිට ආදීනවයන් බහුල වෙලා ඒ තුල දුක වැඩිපුර ගෙනත් දීලා තියෙනවා මිසක් ඒ එකම දෙයකින්වත් අපේ දුක නැති කරලා සතුට විතරක් ඉතුරු කරන්න පුළුවන් වෙලා නැහැ. මොකද දුක නැති කරලා සතුට පමණක් ළඟා කරගන්න පුළුවන්කමක් මේ භෞතික සාධක වලින් භෞතික පැත්තෙන් කාමාවචර පැත්තෙන් මේ ඇහැ සතුටු කරලා හිත සතුටු කරලා ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිස්සරණයෙන් පමණයි මේ දුකෙන් නැතුව ඉන්න පුළුවන්කම තියෙන. ආස්වාදයෙන් දුක නැති කරන්න බෑ. ආස්වාදයෙන් දුක නැති වෙනවා බොහොම తాවකාලිකව. తాවකාලිකව සතුටක් සැපයක් ලැබෙනවා. ඒ ලැබෙන తాවකාලික සතුට සැපය නිස්සරණයෙන් අවබෝධයෙන් නිස්සරණයෙන් දැක්කේ නැතිනම් ආදීනවයෙන් මහ විශාල දුකකට පමුණුවනවා. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ දේශනාවෙත් මම උදාහරණයකට ගත්තට මම මේකෙන් මතක් කරන්න හැදුවේ එහෙනම් සෙරෙප්පු පාවිච්චි කරන්න එපා, සපත්තු පාවිච්චි කරන්න එපා, පාපැදි යතුරුපැදි යාන වාහන පාවිච්චි කරන්න එපා කියන අර්ථය කියන්නේ එහෙම නෙමෙයි. මම මේක මේ උදාහරණයක් පෙන්නුවේ.
මේ ආදීනවල ස්වභාවය පෙන්වන්නේ. ඒ නිසා ගෙවල් දොරවල් හදන්න එපා, යාන වාහන වතු පිටිට කඩන් ආදිය මේ දේවල් එක්ක ජීවත් වෙන්න එපා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ හැම දෙයකම නුවණකින් කටයුතු කරන්න ඕනේ. ආස්වාදයක් ලැබුවට විතරක් හරියන්නේ නැහැ. ආදීනවේ දැකලා ආදීනවේ අවබෝධ කරගෙන නිස්සරණයකට යන්නට ඕනේ. ඒ තුල පිහිටක් ප්‍රාර්ථනා කරන්න එපා. ඒ තුල සතුට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් පිහිටක් ඒ තුල ප්‍රාර්ථනා කරන්න එපා කියන එකයි මේ කියන්නේ. ඒක තේරුම් අරගෙන කටයුතු කළාම අපිට ඒක අතහැර ගන්න හරි ලේසි. ඒන් මිදෙන්න හරි ලේසි. එහෙම නොවන තාක්කල් අපේ හිතේ ඒව නැවත නැවත සිහි කර කර ඒ ආදීනවයන් නැවත නැවත අපේ ජීවිතවලට ළඟා කරගෙන තව තවත් මේ දුක වැඩි කරගන්න හේතුවක් සපයනවා. ඒ නිසා ඔන්න දුක පිළිබඳව ඔබට එක පැතිකඩක් මම පැහැදිලි කළා. මේ දුකෙන් නිදහස් වෙන නිස්සරණය පිළිබඳවත් මම ඔබට කරුණු ටිකක් තව පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේක කරන්න ඕන කියලා. අපිට යථාර්ථයේ තේරුම් ගන්න වෙනවා. ඇත්තටම පවතින්නේ මොකක්ද කියන එක. යථාර්ථය නොතේරෙන තාක්කල් අපිට මේ ආස්වාදයෙන් මිදිලා ආදීනවය තේරුම් අරගෙන නිස්සරණයකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අතීත වර්තමාන අනාගත කියන මේ ඇහි ස්වභාවය මනාව තේරුම් ගත්තොත් ක්‍රියාකාරකම මනාව තේරුම් ගත්තොත් අපිට මේ යථාර්ථය තේරුම් ගත්ත වෙනවා. ඇහැට පේන්නේ මොනවද කියන එක තේරුම් ගත්තොත් ඒ පේන දේ අරඹය හිතන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ඇහැට බාහිරෙන් සහ ඇහැට ඇතුලෙන් වෙන ක්‍රියාවලි දෙක මොකක්ද කියලා වෙන් කරලා හඳුනාගත්තොත් මෙන්න මේ ක්‍රියාවලි දෙකක් විදියට හඳුනා ගැනීම තුළ අපිට මේ ආස්වාදයෙන් ආදීනවේ දැකලා නිස්සරණයට යන්න පුළුවන්කම තියෙනවා. ඇස් ඉදිරි පිටට එන රූප සටහන් අරඹය මානසික මේ පැත්තෙන් හිතන කල්පනා කරන දේ එකතු කරගත්තාම පෙනිච්ච දේ අරඹය හිතිච්ච දේ මේ දෙක එකට එකතු කරගත්තාම පෙනුන දේම හිතුවා හිතපු දේම පෙනුනා කියලා මේ දෙක එකක් බවට පත් වෙනවා. පේන එක ගැනමයි හිතලා තියෙන්නේ. හිතපු එකමයි මේ පෙනිලා තියෙන්නේ කියලා මේ දෙක එකට ගැට ගැහිච්ච තැන අන්න තණ්හාවකින් බැඳිලා ආස්වාදයක් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ආස්වාදය තුල කටයුතු කරනවා. හැබැයි මේකේ ආදීනමක් පේන්නේ නැහැ. ආදීනමක් තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා මේ ඇහැ කියන්නේ කොයි වගේ එකක්ද? ඇහැට පේන රූපය කියන්නේ කොයි වගේ එකක්ද? ඇහත් රූපයත් නිසා හටගත්ත මේ ස්පර්ශයෙන් එහෙම නැත්නම් චක්කු විඥාණයෙන් ස්පර්ශ වෙලා හිතන කල්පනා කරන දේවල් ටික සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ පිළිබඳව මනාව වැටහීමක් ලබන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ඇහි ක්‍රියාකාරකම චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන් සම්භවಂತಿ කියලා ලෝක සමුදය සූත්‍රයේදී අපිට පැහැදිලි කරා. මේ මුළු ලෝකෙම හටගත්ත ගණයට යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙදිම පෙන්නනවා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා නොඋනේ නම් තණ්හාව යෙදුනේ නැතිනම් උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන ඒ වගේ විද්‍යමාන වෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළ වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළ වෙනකොට ඒ පහළ වෙන අරමුණ හිත අරඹය තණ්හා කළොත් උපාදාන වුණොත් භව ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවලින් නම් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඇහැට රූප පෙනිලා පේන රූපයන් අරඹය ඒ හිතන කියන කාරණාවේදී තණ්හාව යෙදුනොත් විතරමයි දුක උපදින්නේ.
එහෙමනම් මේ ඇහි ක්‍රියාකාරකමට තණ්හාව යෙදුනොත් විතරයි දුකක් හටගන්නේ. අර එකතු කරපු දර ටිකට දර ගොඩට ගිනි අඟුරක් හරි ලං කරලා ඒ ගිනි අඟුර දැල්ලුනොත් තමයි මේ දර ගොඩ ගිනි ගොඩක් බවට පත් වෙන්නේ. ඇහැට රූප පෙනුනට, කනට ශබ්ද ඇහුනට, නහයට ගඳ සුවඳ දැනුනට, දිවට රස දැනුනට, කයට ස්පර්ශ දැනුනට, හිතට කරුණු හිතුවට, හිතන්න කල්පනා කරන්න පුළුවන්කම තිබුණට මේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්න දේ අරඹයා දුක නෑ. හැබැයි පේන, ඇහෙන, දැනෙන, දැනගන්න දේ අරඹයා තණ්හාව යෙදුනොත්, කෙලස් ටික යෙදුනොත් දුක හටගන්නවා. එහෙමනම් දර ගොඩට අඟුරු ටිකක් ගිනි ටිකක් එකතු වුණොත්, ගිනි පුණුකක් පුපුරක් හරි එකතු වෙලා මේ දර ටික දවාලවුවොත්, ගිනි ගත්තොත් ඒ දර ටික කියන නාමය අයින් වෙලා එතන ගිනි ගොඩක් කියන නාමයේ පටබඳිනවා වගේ. ඒකට ගිනි ගොඩක් කියලා කියන්න වෙනවා වගේ. මේ ඇහත් රූපයත් චක්කු විඥානයත්, මේ ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා උපදින ස්පර්ශයත්, පස්සේ නිසා උපදින වේදනාවත් කියන මේ ධර්මතා ටිකට දුක කියලා කතා කරන්නේ නැහැ. චක්කුම් පටිච්ච රූපේ චුප්පජි චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන මේ ධර්මතා ටික විපාකයි. විපාක ධර්මතා ටික දුක කියලා කතා කරන්නේ නැහැ. හැබැයි මේ විපාක ධර්මතා ටිකට තණ්හාව කියන කෙලෙස්ය බැඳුනොත්, කෙලෙස්යෙන් යුක්ත වුණොත්, මිශ්‍ර වුණොත්, කෙලස් ටික මේ ස්කන්ධ ටිකේ මිශ්‍ර වීමෙන් උපාදාන භව, ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් කන්දකට හිමිකම් ලබනවා. උරුම කියනවා. උරුමකම් ලබනවා. මේ මහ විශාල දුකකට උරුමකම් කර ලැබෙන, එහෙම නැත්නම් උරුමයක් බවට පත් වෙන දුකක් බවට පත් කරගන්න ජීවිතයට මේ ඇහැ, කන, නහය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය නිසා උපදින ස්පර්ශයත් වේදනාවත් නම් කරන්න වෙන්නේ. චක්කුම් පටිච්ච රූපේ චුප්පජිත්ති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන මේ ධර්මතා ටික ඇහැ මුල් කරගෙන, කන මුල් කරගෙන, නහය, දිව, ශරීරය මුල් කරගෙන, මනස මුල් කරගෙන මෙන්න මේ ධර්මතා ටික දැන් නම් කරන්න වෙන්නේ දුක කියන ගණිත. ඒ නිසායි ඇහැ දුකයි කියලා කතා කරන්නේ. අතීත ඇහැ දුකයි, අනාගත ඇහැ දුකයි, වර්තමාන උපදින ඇහැ ගැන කවර කතාවද? එහෙමනම් අපේ ජීවිතය තුළ අපි මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕන. යථාර්ථය අපිට තේරුම් ගත්තහම තියෙන වාසිය තමයි අපි මේ තුළ කලකිරෙනවා. ඇත්ත දැක්කහම කලකිරීමකට පත් වෙනවා. යථාභූත ඥානය ඉපදව ගත්තහම ඇහැ කියන්නේ, ඇහැට පේන රූප කියන්නේ මෙන්න මෙහෙම ඇත්තක්. ඒ ඇත්ත තුල මෙන්න මෙහෙම ආස්වාදයකුත් තියෙනවා. ඒ ආස්වාදයට රැවටුනොත් නුවණ නැතුව ඒ ආදීනවේ මුල් කරගෙන මහ විශාල දුකකටපත් වෙනවා. එහෙමනම් මේ ආස්වාදයේ නුවණින් දකින්න ඕනේ, ආදීනවේ නුවණින් දකින්නට ඕනේ. ආස්වාදයේ ආදීනවේ නුවණින් දැක්කහම, යථාර්ථය දැකලා ආස්වාදයේ ආදීනව නුවණින් තේරුම් ගත්තාම නිස්සරණයකටපත් වෙන්න පුළුවන්. නිබ්බිදාය කලකිරලා අපි එතනින් මිදෙනවා. විරාගය රාගයෙන් තොර වෙනවා, ඇලීමෙන් තොර වෙනවා. නිරෝධය එයින් මිදෙනවා. ඒ නිසා නිබ්බිදාය, විරාගය, නිරෝධය කියන වචනය පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නුවණක් තියෙන පුද්ගලයාට, නුවණින් කරන ක්‍රියාවලියකටයි. ඒ නිසා ඇහැට රූප දකිනකොට ලස්සන වූ ප්‍රිය වූ රූප තියෙනවා. ඒ පිළිබඳව කලබල වෙන්න එපා. ඒවා නැහැ කියලා හිතන්නත් එපා. එහෙම රූප හම්බෙන්න විදිහක් නැහැ කියලා හිතන්න එපා. එහෙම රූප නැහැ, අපි ඒවා දකින්න හොඳ නැහැ, ඒවා ගැන බලන්න එපා. ඒවා ගැන ඒ විදිහ බලන්නවත් හොඳ නැහැ කියන තැනකින් රැකවරණයක් නෙමෙයි මේ ශාසනය දෙන්නේ. එහෙම රූපයක් තියෙන තැනක
මෙන්න මේ තරම් අති විශාල ආදීනවයක් තියෙනවා. ඒ ආදීනවේ දකින්න. ඒ ආදීනවේ තේරුම් ගන්න. ඒ ආදීනවේ අවබෝධ කරගන්න. එතකොට එයින් කලකිරෙනවා. මේ වගේ සිදුවීමක් නේද මේ වෙලා තියෙන්නේ කියලා. මම ඔබට මේ පිළිබඳව පුංචි උදාහරණයක් අරගෙන මේ කාරණේ මතක් කරන්නම්. මේ උදාහරණය ඔබ කවුරුත් දන්නා වූ චරිත කතාවක්. චරිත කතාවන් විස්තර කරන්න යන්නේ නැත්තේ ඔබ දන්න නිසා. නමුත් මේක මම ඔබට පැහැදිලි කරලා පෙන්නන්නම් මේක වෙන සිදුවීම මොකක්ද කියලා. ඔබ කවුරුත් අහලා ඇති පටාචාරා චරිත කතාව. සිටු මාලිගාවක බොහෝම සැප පහසුවෙන් හැදිච්ච දරුවෙක් තමයි මේ පටාචාරා කියලා කියන්නේ. පටාචාරාට කොච්චර සැප සම්පත් තිබුණත් ඒ සිටු මාලිගාව තුල කොච්චර සැපයෙන් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් පහසුකම් ටික කොච්චර තිබුණා. මේ පටාචාරාව ඇහැට පෙනිච්ච ප්‍රිය උපදවන මනවඩන රූපයකට රැවටුණා. ඒ තමයි ගෙදර එහෙම නැතිනම් සිටු මාලිගාවේ දරපලන්න හිටපු මේ මිනිස්යාගේ රූපෙට රැවටුනේ. රූපේ දැකලා ඒ රූපේ තමන්ගේ කරගන්න ඕනේ කියන හැඟීමෙන් ආස්වාදයක් ලැබුවා. ඒ ආස්වාදයත් එක්ක මේ පටාචාරාව මේ තරුණයත් එක්ක හොර රහසෙම පැනලා යනවා. ඈත ගමකට ගිහිල්ලා විවාහ වෙනවා. හරියම දුක්ඛිත ජීවිතයක් ගත කරන්න මම ඔබට ඒක විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ඔබ මේ කතාව දන්නවා. හරි පුදුමාකාර විදිහේ දුක් ඇහැටකට ලක් වෙනවා. පළවෙනි දරුවා ලබන්න ආසන්න වෙනකොට පටාචාරා මතක් කරනවා තමන්ගේ අම්මා තාත්තා බලන්න යන්න කියලා. නමුත් මේ ස්වාමියා කැමති වෙන්නේ නැහැ. අන්තිමට දරුවා ලබන්න වෙන්නේ ගහක් යට. ගෙදර නෙමෙයි මගට ගිහිල්ලා මගට ලබන්න වෙන්නේ. මේ විදිහට දෙවෙනි දරුවත් අතරමඟ ලබන්නේ. අන්තිමේට මේ ස්වාමියාට බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්න හරි දුප්පත්. එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන්නේ. නමුත් මෙයා හරි සතුටින් ජීවත් වෙනවා. මොකද ආස්වාදයක් තියෙනවා මෙයාට. හැබැයි මේ අයට මහ විශාල දුකකටපත් වෙන්න ආදීනව මහ විශාල ආදීනවයකටපත් වෙන්න. ඒ තමයි ස්වාමියා සර්පයෙක් දෂ්ට කළා මරණයටපත් වෙනවා. Tamanට හිටපු රැකවරණේ නැතුව යනවා. ඊට පස්සේ දරුවෝ දෙන්න එක්කෙනෙක් ගඟේ ගහගෙන යනවා. එක්කෙනෙක් උකුස්සෙක් අරගෙන යනවා. එතනදිත් බොහෝසේ ආදීනවයකටපත් වෙනවා. සතුටු වෙන්න තිබිච්ච දේවල් තමයි මේකින් එක නැති වෙන්නේ. ඊට පස්සේ Tamanට දැන් එකම පිළිසරණකට තිබුණේ Tamanගේ අම්මා තාත්තා. අම්මා තාත්තා ඉන්න සිටු මාලිගාව හොයාගෙන ගිහින් බලනකොට කලින් දවසේ වැහපු වැස්සට මේ සිටු මාලිගාවෙන් විකුණ සමතලා වෙනවා. අම්මයි තාත්තයි සහෝදරයයි තුන් දෙනාම මිය ගිහිල්ලා. පටාචාරාට යන්නේන මන් නැතුව යනවා. ආදීනවේ උප්පරිමයටපත් වෙනවා. හැබැයි යම් සසරේ කරන ලද පාරමිතා බලයෙන් මහ විශාල ශක්තියක් තිබුණා. නියත විවරණයක් ලැබලා තිබුණා. ඒ නිසා මඟ පෙන්වීමක් ලැබිලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට යොමු වෙනවා. එතනදී සිහිය පිහිටුවගෙන මේ ආස්වාදයේ ආදීනව ස්වභාවය හොඳට තේරුම් අරගෙන නිස්සරණයේ පැත්තට දහම් පණිවිඩය හම්බ වෙනවා. නිස්සරණයේ තේරුම් අරගෙන මේ නිවන සාක්ෂාත් කරගන්න. ධර්ම අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. බලන්න මෙතන මේ පටාචාරා චරිත කතාවේ මේ ඇහැට ප්‍රිය උපදවන රූපයක් දැකලා ඒ දැකපු රූපය තුළ ආස්වාදයක් ලබන්න කියන අදහසින් නෙමෙයිද මේ සිටු මාලිගයේ තියෙන සිටු සම්පත් සියල්ල අතහැරලා අර ඇහැට පෙනිච්ච රූපේ තියෙන ආස්වාදයේ පස්සේ නෙමෙයිද මේ ජීවිතය ගත කරන්න ගියේ. ඒ තුළ බලන්න මොනතරම් ආදීනවයකට ලක් වුණාද කියලා. හැබැයි ඒ ආදීනවේ ආශිර්වාදයක් වුණා. ඒ ආදීනවේ පිළිබඳව හිතලා දුක් වෙවි කනගාටු වෙවි හිටියානම් ඒ අවබෝධ කරගන්න නෝන නොතිබුණා නම් සමහර වෙලාවට සසරේ තවත් යන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි මහා පින්වන්තයි. ඒ ලැබිච්ච ආදීනවය තමන්ගේ ජීවිතේට ආශිර්වාදයක් කරගෙන අවබෝධය දක්වා අරගෙන යන්න පුළුවන් මට්ටමට ඒ හිත දියුණු කරා. එවනම් අපේ ජීවිතවලත් අපි යම් ආස්වාදයක් ලබනවා ඇති.
හැබැයි ආස්වාදයත් එක්ක අපි ආදීනවේ හොඳට බලන්න ඕනේ. ඒ ආදීනවේ හොඳට දකිනකොට තමයි අපිට තේරෙන්නේ මේ ජීවිතේ අපි මොනතරම් දුකකද මේ පවත්වලා තියෙන්නේ. දුක කියන වචනෙට උඩින් සැප කියන වචනය ලියලා ලේබල් එක මාරු කරගෙන තියෙන හැබැයි එකම බෝඩ් එක. බෝඩ් එකේ තියෙන්නේ හැම වෙලේම දුක කියන කාරණේ. හැබැයි අපි උඩින් අලවගෙන තියෙනවා සැප කියන ලේබල් එක. නමක් ගහගෙන තියෙනවා සැප කියලා. අපි වර්තමානයේ ආදීනව දැනෙන්න අපි කරන්නේ ඒ ආදීනවේ ගෙන දුන්න ආස්වාදයක් ගෙන දුන්නා. ඒ ආස්වාදය නිසා අපිට ආදීනවේ ලැබුණේ කියලා අවබෝධ කරගන්නේ නැතුව මේක හින්දායි අපිට දුක ආවේ කියලා අපි මොකද කරන්නේ? ඒක අයින් කරලා ඊට වැඩිය සැපවත් දෙයක් හොයනවා. මුළු සාංශාරික ගමනම අපි හදාගෙන තියෙනවා මෙන්න මේ ආස්වාදයක් පස්සේ යන්න ගිහිල්ලා. ඒ නිසා ආස්වාදයේ පිළිබඳව අපි මනාව තේරුම් අරගත්තාම යථාර්ථය අපි පැහැදිලි කරගත්තාම මෙන්න මෙහෙම ස්වභාවයෙන් යුක්ත වෙච්ච පරිසරයක් ධර්මතාවයක් තමයි අපි ඇත්ත නොදන්නකම හින්දා මේ විදිහට සතුටු වෙන්නේ, බැඳෙන්නේ, ඇලෙන්නේ, ගැලින්නේ, වෙලෙන්නේ කියන මේ වචන වලින් කියන්නේ මේකම කාරණාවේ අර්ථයන් කීපයක් අපි මේ කතා කරනවා. කාමයෙන් බැඳිලා වෙලිලා ඉන්නවා අපි. ඒ නිසායි මේ භූමියට කියන්නේ කාමයේ හැසිරෙන භූමිය කාමාවචර භූමිය කියලා. මේ භූමිය තුල අපි කාමයෙන් බැඳිලා කාමාවචර භාවයට පත් වෙලා කාම භූමී ජීවිතයක් ගත කරනවා කාම සම්පත්තියෙන් එක්ක කටයුතු කරමින්. එතකොට අපිට පැහැදිලි වෙනවා ඒ කියන කාරණය තුළ අපේ ජීවිතේ කොච්චර දුරට තේරුම් ගන්න ඕනේද කියන කාරණය. එතකොට ඔන්න ඔබට දැන් පැහැදිලි ඇති දුක පිළිබඳව කොයි විදිහටද දුක හටගන්නේ කියන එක පිළිබඳව. දුක පැහැදිලි ඇති, දුකට හේතුව ඔබට පැහැදිලි ඇති. මේ ආස්වාදය මුල් කරගෙන නැත්නම් තණ්හාව මුල් කරගෙනයි දුක ඇවිල්ලා තියෙන්නේ. යම් තැනක අපි මෙන්න මේ තණ්හාව නිරෝධ කළොත්, තණ්හාව ප්‍රහීන කළොත් අපිට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් තණ්හා නිරෝධයෙන් නිවන සාක්ෂාත් වෙනවා නම් අපි කොහොමද මෙතන තණ්හාව නිරෝධ කරන්නේ කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්නට ඕන. අපිට එතනදී තණ්හාව නිරෝධ වෙන්න නම් යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ මේ තියෙන ධර්මතාවල ස්වභාවයේ විදිහටම. ඒ ධර්මතාවල යථාර්ථයේ වහලා අපි විසින් දාගත්තා වූ ස්වභාවයක් අඳුනගන්න ගියොත් අපි යථාර්ථය දැක්ක වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට මේ ආස්වාදයේ තුල ආදීනවේ වහලා දානවා. කොහොමද ආදීනවේ වහන්නේ අපි? අපි සමහර වෙලාවට ප්‍රිය උපදවන මේ රූප ස්වභාවය, තරුණ වයසේදී තියෙන මේ රූප ස්වභාවය යම් කාලයක් ගත වෙනකොට ආදීනවේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. වයසට යන්න පටන් ගන්නකොට කෙස් ටික සුදු වෙලා, හම රැලි වැටිලා කියන මේ විදිහේ කයේ යම් වෙනස් වීම වලට ලක් වෙනවා. අපි මේ ආදීනවේ වහනවා. ආස්වාදය ලබන්න පුළුවන් පැත්තක් මේක තුළ ප්‍රතිනිර්මාණය කරනවා. මේක නැවත ලස්සන කරලා හැඩ ගන්නවලා අර ආස්වාදයක් ලබන්න පුළුවන් පරිසරය නැවත ගොඩ නගන්නවා. අපි දන්නේ නැහැ අපි ලෝකේ රවට්ටනවා කියලා හිතාගෙන රැවටිලා තියෙන තමන්ම කියලා. ඒ නිසා යථාර්ථය දකින්න නම් අපිට ඇත්ත ඇති හැටියට දකින්න නම් අපි විසින් ප්‍රතිනිර්මාණය කරන ලද දේ තුලින් අපිට යථාර්ථය දකින්න බෑ. ඒයින් මිදෙන්නම වෙනවා යථාර්ථය දකින්න. ඒ යථාර්ථය තේරුම් ගන්නට නම් අපිට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ පාලනය කරන්න එහෙම නැතිනම් අපිට අපේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් කරගන්න නම් අපි මේ මානස දකින්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනේ.
අපේ මනස නිරන්තරයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් මට්ටමට ගේන්න ඕනේ. එහෙම ගේන්න බැරි වෙලා තියෙනවා අපේ මානසික මට්ටම නීවරණ වලින් වැහිලා. නීවරණ වලින් වැහුණ නිසා අපිට ඇත්ත පේන්නේ නැහැ. එහෙනම් ඇත්ත දකින්න ඉස්සර වෙලා අපිට ඇත්ත අහලා දැනගන්න ඕනේ. ඇත්ත අහලා දැනගෙන අපිට කරන්නට වෙනවා නීවරණ ටික අයින් කරන්න. නීවරණ ටික අයින් කරන්න ගියාම අපිට සමතකමට හනක් ඇසුරු කරන්න වෙනවා. සමත භාවනා ක්‍රමවේදයක් අපේ ජීවිතේ පුරු කරන්න වෙනවා. නීවරණ දුරු කිරීම පිණිස. සමතේ වඩන්න ගියාට අපිට සමතේ වඩන්න බෑ, හිත එකඟ වෙන්නේ නැහැ. හිත සමාධිමත් කරන්න බෑ. ඒකට හේතුව මේ හිත අසංවරයි. හිතට සංවර කරන්න වෙනවා එහෙමනම්. හිත සංවර කරන්න නම් හිත අසංවරව හැසිරෙන පරිසරය අපිට සංවර කරන්න වෙනවා. හිත අසංවරව හැසිරෙන පරිසරය තමයි මේ කයයි වචනයයි කියලා කියන්නේ. එහෙමනම් අපිට කය වචන දෙක සංවර කරන්න සිල් රකින්න වෙනවා. සීලයෙන් සමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් යන වැඩ පිළිවෙලක් අපිට පූර්ණේ කරන්න වෙනවා. ඒ නිසායි මේ ශාසනයේ ප්‍රතිපදාව හැටියට සීල සමාධි ප්‍රඥා කියලා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඉදිරිපත් කරන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා දුක නිදහස් කොට එවනතර දුකෙන් නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව හැටියට පෙන්වනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා මේ සීල සමාධි ප්‍රඥා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමනම් සිල්වත් වෙන්න වෙනවා අපිට, සමාධිමත් වෙන්න වෙනවා අපේ මනස. ඒ වගේම මේ බුද්ධිමත් භාවයක් ප්‍රඥාව මට්ටමක් ඇති කරගන්න වෙනවා. මේ මගේ යන්න නම් සීල සමාධි ප්‍රඥා හැර වෙන මගක් නැහැ. අපි තේරුම් ගත්තට මේක දුකයි කියලා තේරුම් ගත්තට මේ දුක නැති වෙන්නේ නැහැ. දුකට හේතුව තණ්හාවයි කියලා තේරුම් ගත්තටවත් අපි කිව්වට වචනෙන් දුකට හේතුව ඉතින් තණ්හාවනේ, තණ්හා නොකර හිටියනම් දුක නැති වෙනවනේ කියලා කිව්වට මේක වෙන්නේ නැහැ. මේක එහෙම කරන්න බෑ. තණ්හා නොකර ඉන්නවා කියන එකක් කරන්න බෑ. මොකද තණ්හාව ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැති හින්දා. තණ්හාව ඇති වෙන්න තිබිච්ච හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත යථාර්ථය නොදන්නකම, නොදකින්නකම. එහෙමනම් යථාර්ථය අහලා දැනගෙන දකින්න තැනට ආව දවසට තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අපි තණ්හාව නැති කරනව නෙමෙයි ඇත්තටම. තණ්හාව ඇති වෙන්න තියෙන හේතුව නැති කරන එකයි කරන්නේ. තණ්හාව ඇති වෙන්න තියෙන්නේ ඇත්ත නොදන්නකම හින්දායි. ඇත්ත දැක්කනම් කලකිරෙනවා. කලකිරුණාම නොයැලෙනවා. නොයැලුණාම මිදෙනවා. මිදුණාම මිදුන බවටත් නුවණක් පහළ වෙනවා. අපි අද දන්නවනම් මේ ඇහි ස්වභාවය, ඇහැට පේන රූපයේ ස්වභාවය, මේ දෙකේම තියෙන ආදීනවේ අපි දන්නවනම්, දකිනවනම් අපි මේ ඇහැට පේන රූප පස්සේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇහෙන් මේ විදිහේ රූප දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇහෙන් මේ විදිහට අපේ ජීවිතය එළියට බහැලා ඇහැට පේන රූප පස්සේ හඹා යන්නේ නැහැ. ඇහැට පෙනිච්ච රූපත් එක්ක අපේ ජීවිතයේ ඇලීමෙන් ගැලිලා වැලිලා කටයුතු කරන්නේ නැහැ. මේ ඇහත් එක්ක කරන ගනුදෙනුව හොඳට දකිනවා. ඒ දකින ගනුදෙනුව නුවණකින් හොඳට හඳුනනවා. නුවණක් නොතිබුණා නම් අපි මේ ඇහත් එක්ක කරන ගනුදෙනුවේදී වල රැවටෙනවා. රැවටිලා ඒ තුලට හොඳට ඇලෙනවා, බැඳෙනවා. තණ්හා උපාදාන වෙනවා. ඇහැ මුල් කරගෙන දුක උපදව ගන්නවා. එහෙනම් කනත්, නහයත්, දිවත්, ශරීරයත්, මනසත් කියන මේ ආයතන 6 පිළිබඳවම දුක හදාගන්න හැටි කතා කළා. මම ඇහැ ගැන විතරක් විශේෂයෙන්ම කතා කළා. අනිත් ආයතනත් ඔබ මේ විදිහටම කල්පනා කළ නුවණින් ඒක පුරව ගන්නට අවශ්‍යයි. දුක ඇති වෙන හැටි කතා කළා. දුක ගැන කතා කළා. දුක ඇති වෙන හැටි ගැන කතා කළා. දුකේ නිරෝධයක් කතා කළා. දුක නිරෝධ කරන්න නම් ඒ සඳහා අනුගමනය කළ යුත්තේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව කොයි විදිහටද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කියලා මතක් කළා. ඒ නිසා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්
ලෝකයට පහළ වෙලා සියලුම ලෝකවාසී සත්වයා කෙරෙහි බොහෝසේ අනුකම්පාවෙන් මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව ලෝකයට ඉදිරිපත් කරපු දර්ශනය තමයි අද අපි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය දර්ශනය. ඒ චතුරාර්ය සත්‍ය දර්ශනය අපේ ජීවිතයට කොහොමද එකතු වෙන්නේ? අපේ ජීවිතය තුළ අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කළා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මේක නිකන් හිතලා කල්පනා කළ පමණකින් નિરાයාසයෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ වෙනුවෙන් අපිට වෙහෙසෙන්න වෙනවා. මේ වෙනුවෙන් අපිට කටයුතු කරන්නට වෙනවා. මේ වෙනුවෙන් අපිට යම් ප්‍රතිපදාවක් පූර්ණ කරන්නට වෙනවා. හිතේ උපදින සිතුවිලි ටික නතර කරලා විතරක් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. අපි කිව්වොත් තණ්හා නොකර ඉන්න, හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව ඉන්න. උකට තණ්හා නොකර හිටියනම් ওই ප්‍රශ්නේ විසඳෙනවනේ කියලා අපි වචනෙන් කිව්වට අපි තණ්හාව කියන එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. හඳුනන්නේ නැහැ. අද අපි හිතනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා විතරයි තණ්හා කියලා. ඒ අපි තණ්හාවේ තවත් එක අදිරයකට ගියාම. නමුත් මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීමම ස්කන්ධ ටික එහෙම නැතිනම් සත්පුද්ගල භාවයෙන් තොර වෙච්ච අනාත්ම වූ ස්කන්ධ ටිකටම අපි තණ්හා කරලා සත්පුද්ගල හැඟීම ඇති කරගෙන තියෙනවා ආත්මීය හැඟීමකින්. මම මගේ කියන හැඟීම ඇති කරගෙන තියෙන මේ ස්කන්ධ ටික ආරම්භය. ස්කන්ධ ටික ආරම්භය මම මගේ කියන හැඟීම ඇති කර ගැනීමමයි තණ්හාව මූලික වශයෙන් තියෙන්නේ. එහෙම ඇති කරගත්ත තණ්හාවට නැවත තණ්හාවක් ඇති වෙනවා. ඒ දේවල් මගේ කරගන්න ඕනේ කියලා. මම ඉන්නවා මම ඇහැට පේන දේ මගේ කරගන්නවා. මම කනට ඇහෙන දේ මගේ කරගන්නවා. මම නහයට දිවට ශරීරයට මනසට හිතෙන කල්පනා වෙන දේවල් මම මගේ කරගන්නවා. තණ්හාවෙන් ඉන්න කෙනා තවදුරටත් තණ්හාවෙන් යුක්ත වෙනවා. එතකොට තවත් දුක වැඩි වෙන්න එක ලොකු හේතුවක් සපයනවා. ඒ නිසා අපි මූලික වශයෙන් මේ යථාර්ථයේ තේරුම් ගන්න නම් අවබෝධ කරගන්න නම් මේ කියන නිවන් මඟ වඩන්නම වෙනවා. එහෙම නැතු අපේ හිතේ සිතුවිලි පාලනය කරලා එහෙම නැතිනම් ඒ පිළිබඳව හිතන්නේ කල්පනා කරන්නේ නැතුව ඒවට උපදින්න දෙන්නේ නැතුව හිටියට විතරක් නිස්සරණයක් ලබන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ආස්වාදය දැකලා ආදීනවේ දැකලා නුවණින් අවබෝධ කරගෙනමයි නිස්සරණයකට යන්න වෙන්නේ. යථාර්ථයේ තේරුම් අරගෙනමයි නිස්සරණයකට යන්න වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය ඒ සඳහා යොමු කරන්නට ජීවිතය තුළ අපිට ප්‍රතිපදාවක් පූර්ණේ කරන්න වෙනවා. ඒ ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියලා අපිට වඩන්න වෙන්නේ. එතනදී සීලේ කොයි දුරට වඩන්න ඕනේද? සමාධිය කොයි තරම් දුරට වඩන්න ඕනේද? ප්‍රඥාව අපිට කොයි තරම් දුරට පවතින්නට ඕනේද කියන එක පිළිබඳව සීල සමාධි ප්‍රඥා පිළිබඳව දීර්ඝ විස්තරයකින් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට අපේ ජීවිතය තුළ ගත්තත් අපිට ඒ පිළිබඳව කල්පනා කරන්න පුළුවන්කම ඇති වුණොත් අපි යථාර්ථයේ තේරුම් ගන්නවා කියන තැනට යන්නට නම් මේ ප්‍රතිපදාව මේ ක්‍රමවේදය අනුගමනය කරන්න වෙනවා. මොකද අපිට කෙනා කෙනාට හිතුව විදිහට කටයුතු කරන්න බෑ. මොකද සමහර වෙලාවට මම මේක මේ නැවත කියන්නේ මතක් කරන්නේ අපිට හිතෙන්න පුළුවන් මේ ඔක්කොටම හේතුව තණ්හාවනේ. එහෙනම් තණ්හා නොකර හිටියනම් ප්‍රශ්නේ විසඳෙනවනේ. එහෙනම් අපි තණ්හා නොකර ඉමු කියන තැනකින් උත්තරයක් හොයයි. නමුත් ඔබ හිතන්න, ඔබ කල්පනා කරලා බලන්න තණ්හාව කියන එක නොකර ඉන්න පුළුවන් තැනක් අපිට කොතනද කියලා. තණ්හා නොකර ඉන්න හදන එකම තණ්හාවක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ තණ්හාවක් නොකර ඉන්නවා කියන තැනකින් කටයුතු කරන්න හදන එක තණ්හාව. මොකක්ද ඒ තණ්හාව? සැප ලබන්න තියෙන තණ්හාව. ඇයි අපි දන්නවා තණ්හාව හින්දායි දුක හම්බ වෙන්නේ. එහෙනම් තණ්හා නොකර හිටියොත් සැප හම්බ වෙනවා.
එහෙනම් සැප ලබන්න නම් අපි මොකද කරන්න ඕනේ? තණ්හා නොකර ඉන්න ඕනේ කියලා. තණ්හා නොකර ඉන්න හදනවා. ඒ තණ්හා නොකර ඉන්න හදන ටිකක් තණ්හාවක් වෙලා තියෙනවා. ඒ නිසා තණ්හාවකින් නැති කරන්න බෑ. තණ්හාව නැති කරන්න පුළුවන්කම තියෙන යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් පමණයි. ඒ නිසා මේ දේශනාව අපි මතක් කළේ ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස වූ කරුණු කතා කරන්නටයි. ඉතින් මේ අද දේශනා කරපු කාරණය ආපහු නැවත අපි සංක්ෂිප්තව කතා කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ දුක කියන කාරණයක පරියායකින් දුත්තිය අජ්ජත් දුක්ඛ සූත්‍ර දේශනාවේදී. ඒ සූත්‍ර දේශනාවේදී තමයි මම මාතෘකා කරන්නට යෙදුන මේ පාඩේ සඳහන් වෙන්නේ චක්කු මික්කවේ දුක්ඛං කියලා මේ දේශනාවේ එක පරියායක් වෙනවා. මහන්නි මේ ඇහැ කියන්නේ දුකක් කියලා. ඇහැ කියන්නේ කොහොමද දුක වෙන්නේ? ඇහැ කොහොමද ඇහැ මුල් කරගෙන කොහොමද දුක හටගන්නේ? ඒ වගේම ඇහි නිස්සරණ එහෙම නැතිනම් දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දීර්ඝව කතා කළා. කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන 6 පිළිබඳව ඒ විදිහට මතක් කළා. එතනදී ආස්වාදයේ පිළිබඳව ආදීනවේ පිළිබඳව නිස්සරණයේ පිළිබඳව අපි පැහැදිලි කළා. ඒ ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන මේ කරුණු ටික අපි නැවත නැවත හිතලා හොත්තට නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. අපි දකින දේවල් තුල, අහන දේවල් තුල, නහයට දිවට ශරීරයට දැනෙන දේවල් තුල, ඒ වගේම හිතේ හිතන කල්පනා කරන දේවල් තුල ආස්වාදයක් ලබයි. හැබැයි ඒ තුල තියෙනවා මහ විශාල ආදීනවයක්. ඒ ආදීනවය අපි ප්‍රකට කරලා වෙන් කරලා හඳුනා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඇහැට දකින්න රූප පස්සේ හඹා ගිහිල්ලා ඒ රූපයන් මුල් කරගෙන අපේ හිතේ මොනතරම් තණ්හාවක් ලෝභකමක් ඇති කරගත්තත් ඒ රූපය අපිට පවත්වා ගන්න බැරුව යනවා. රූපේ විපරිණාමයටපත් වෙනවා. රූප ධර්මයන් විපරිණාමයටපත් වෙනවා. ශබ්දෙත් එහෙමයි. ගඳ සුවඳත් එහෙමයි. රසත් එහෙමයි. ස්පර්ශයත් එහෙමයි. ඒවා විපරිණාමයන් වලට ලක් වෙනවා. වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ වෙනස් වීම වලට භාජනය වෙන මේ විපරිණාමයටපත් වෙන ධර්මතාව නේද අපි ආස්වාදයක් විඳින්නට පාවිච්චි කරලා තියෙන්නේ. එහෙමනම් මේ ආස්වාදයේ තුල ආදීනවේ හොඳට ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන ආදීනවේට අපි අවධානය යොමු කරන්නට ඕනේ. අපි හැම වෙලේම ආස්වාදයේ පිළිබඳව විතරක් හොයනවා ආදීනවේ පිළිබඳව බලන්නේ නැහැ. ඒ නිසා ආස්වාදයට මාරු වෙවි ආදීනව බහුල වූ දුක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ නිරන්තරයෙන්ම උත්සාහවත් වෙන්නට ඕන මේ ආස්වාදයේ තුල ආදීනවේ දැකලා යථාර්ථයේ තීරුම් අරගෙන නිස්සරණයෙන් ජීවිතය නිවන දක්වා මෙහෙවන සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ පිළිබඳව නැවතත් මතක් කරමින් අදට නියමිත ධර්ම දේශනාව සමාප්ත කරන්නටයි කාල වේලාව හැටියට සූදානම. ඉතින් ඊට පෙර ආතුව සිහිපත් කරන්නට තිබෙනවා ඒ පුණ්‍යානුමෝදනාව කටයුතු සිදු කරන්නටත් තිබෙනවා. ඉතින් ඒ නිසා අද අපේ ජීවිතේ විශේෂයෙන්ම මේ පොය දවසේ මේ හැමදෙනාම සිල් සමාදන් වෙලා තමන්ගේ මෙලොව පරලොව දෙලොවටම යහපත පිණිස පවතින නිවන් දකින ජීවිතයක් දක්වාම උපකාර වෙන වටිනාම අවස්ථාවක් අද ගත කරන්නට යෙදුණා. ඉතින් මේ වර්ෂයේදී චීවර පින්කම් එහෙම නැත්නම් කටින පින්කම් කරන්නට පුළුවන්කම ලැබෙන පොය අවසානම දවස මේ පොය දවස. මේ පොය දවසෙන් පස්සේ නැවත ආයේ මේ වර්ෂයට කටින පින්කම් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. චීවර පින්කම් කරන්නට පුළුවන්කම ලැබුණාට කටින චීවරයක් විදිහට පූජා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පසුව සමාදන් වන්නට යෙදෙන උපසපන් භික්ෂූන් වහන්සේලා පවාරණී සිද්ධ කරන දවස අද දවස. ඒ වගේම පෙරව සමාදන් වන්නට යෙදෙන භික්ෂූන් වහන්සේලා ඒ පවාරණී කරලා චීවර මාසයේ හැටියට පින්කම් කරන එහෙම නැත්නම් කටින චීවර පින්කම් කරන මාසයේ හැටියට මේ මාසේ
මේ පොයෙන් ඉවර වෙනවා. ඒ නිසා මේ අයට විශාල පින්කම් රාශියක් සිද්ධ කරගන්නට මේ මාසයේ පුරාවට අවස්ථාව සැලසුණා. නමුත් මේ රටේ ලෝකයේ පවතින මේ අයහපත් ව්‍යසනය නිසා හැමෝටම මං හිතන්නේ හිතුව හැටියට පින්කම් වලට සම්බන්ධ වෙන්නට නොහැකි වුණත් දැක බලා සතුටු වෙන්නට හරි අහලා සතුටු වෙන්නට හරි පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් මතක් කරමින් ඒ මාසයක් පුරාවට සිද්ධ කරගත්තා වූ කඨිනානිසංස ඒ පුණ්‍ය ශක්තියත් සිහිපත් කරගෙන අද දවසේදී මේ ධර්මානුශාසනාවෙන් ජනිත කරගන්නට යෙදුනා වූ උදාාර පුණ්‍ය ශක්තියත් කුසල ශක්තියත් අපි පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ලෝකවාසී සියලුම දෙනාට ආශිර්වාද කරත්වා. මේ උද්ගත වෙලා තියෙන COVID-19 ව්‍යසනයෙන් මේ ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙලා නිරෝගී භාවයට පත් වෙලා සැපවත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබෙන බවට පත් වෙන්නට හැම කෙනාටම අවශ්‍ය කරන ඒ දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මතක් කරන්නට ඕනේ මීට දින කීපයකට ඉහතදී අපවත් වන්නට යෙදුණා රාමඤ්ඤ මහානිකායේ මහානායක දුරන්දර නාපානේ පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේත් අපි සත්පුරුෂකමින් මේ වෙලාවේදී සිහිපත් කරනවා. නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අපවත් වන්නට යෙදුණ සියලුම සංඝ පීතෘන් වහන්සේලා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරනු ලබන ඒ පින්වතුන් නමින් ඒ අනුර වීරරත්න මහත්මයා ප්‍රධාන ප්‍රදීපා වීරරත්නේ මහත්මිනි නමින් මේ දෙපාර්ශ්වවලම මිය පරලොවගේ සියලුම ඥාතීනුත් සිහිපත් කරනවා. ඒ වගේ මේහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ දායකත්වයේ දරමින් ඉඳලා මිය පරලොව යන්නට යෙදුන යම් පිරිසක් වේ නම් ඒ හැම දෙනෙක්මත් මේ වෙලාවේ පොදුවේ මතක් කරනවා. ඒ වගේම ලෝකයේ පුරා මේ වෙනකොට මේ COVID-19 වසංගතයෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම දෙනාත් අපි පොදුවේ සිහිපත් කරනවා. ඥාතීන් වෙන්න පුළුවන්, ඥාති නොවෙන්න පුළුවන්. නමුත් පොදුවේ අපි ශාසන ඥාතිත්වයෙන් අපි ඒ අය සිහිපත් කරලා ඒ හැම දිනාටමත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැප තව තව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්නට යෙදුන අති උදාාර ගුණ ශක්තිය කුසල ශක්තිය බලයෙන් අප ධර්මාචාර්යයන් වහන්සේ සත්පුරුෂකමින් මේ වෙලාවේදී සිහිපත් කරනවා. මොකද අපට අද මේ විදිහට දහම් කරුණු කතා කරන්නට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්නට අර්ථයෙන් ධර්මයෙන් අපට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කළ අප ගුරු දේවෝත්තම මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමීන් වහන්සේ, සුදස්ස හාමුදුරන් වහන්සේ, ඒ වගේම කාශ්‍යප පඬිත් හාමුදුරන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ කැලදරි වල විශේෂයෙන්ම මතුරුමගල චන්දානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ වගේම බුත්තල ධම්මරක්කිත පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ සත්පුරුෂකමින් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුන අනුර වීරරත්න මහත්මයා, ඒ වගේම ප්‍රදීපා වීරරත්න මහත්මිනිය, ඒ වගේම තරිත් වීරරත්න පුතණුවන්, ඒ වගේම නූතරා වීරරත්නේ දියණිය ඇතුළු ඒ පවුලට සහ සම්බන්ධ ඒ සියලුම දෙනාත් සිහිපත් කරනවා. ඒ වගේම මේ කටයුතු සම්බන්ධීකරණ කටයුතු කරමින් ඒ තාක්ෂණිකව කටයුතු වලට යොමු වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ පරිසරය ඔක්කොම ඒ කටයුතු ටික තාක්ෂණික පහසුකම් සියල්ල සලසලා දුන්නේ මේ මහී මහත්මයා, ඒ මහත්මිනිය, ඒ දියණිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාමත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධව කටයුතු කරන ඒ සියලුම දායක කාරකාදී හැමදෙනාමත් ධර්ම ශ්‍රවණය කරන්නට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට, ඒ වගේම ලෝකේ පුරා විසිරලා සිටින සියලුම දෙනාට මේ කොවිඩ් වසංගතයෙන් මිදෙන්නට අවශ්‍ය කරන ශක්තිය
ආශිර්වාද ශක්තිය ලැබේවා හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිසම මේ උතුම් වූ පුණ්‍ය ධර්මය පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.